හරි සුබ භාවනාවක් කියලා ක්ලාසෙකට ආපු ඔක්කොම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මුලින්ම ඔයාලට ක්ලාස් එක පටන් ගන්න කලින් මම ගැන හිතනවා මම ඔයාලට කියන්න දෙවෙනි අවුරුද්දේ මම O-level වලට දෙකම IT කරා. O-level IT ඔයාලට ඇරෙන්නේ hello get me dinasar union माइक එක ඔන් කරලා උත්තර දෙන්නකෝ. හරි. ඕගොල්ලන්ට අද මම මේ ඔක්කොටම කලින් IT වල මේ ෆීල්ඩ් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා පැයක්. ඊටු ටික ඕගොල්ලන්ගේ පෙළ පොතේ පළවෙනි පාඩමේ කොටසක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අන්තිම කොටසදී මීටින් එකට අමුත් එක්කෙනවා. හරි අපි දැන් පටන් ගමු වැඩේ. ඔක්කොටම කලින් මේ දැන් ඔයාලා ගෙවල් වල කම්පියුටර්ස් ලැප්ටොප් ෆෝන් ඕවා තියෙනවා ඇතිනේ නේද? මේවා පරිගණක මොබයිල් ෆෝන්ස් මේවා පාවිච්චි කරනකොට ඕගොල්ලෝ පිළිපැදිය යුතු නිවැරදි ඉරියව් පුරුදු මොනවද කියලා අපි මුලින්ම බලමු. පරිගණකයක් පාවිච්චි කිරීමේදී පිළිපැදිය යුතු නිවැරදි ඉරියව් සහ පුරුදු මොනවද මේවා? පළවෙනි එක තමයි ඇස සහ අපේ පරිගණක තිරේ එකම රේඛාවේ පිහිටිය යුතුයි. දැන් ඔයාලා හිතන්නකෝ ෆෝන් එක දැන් ෆෝන් එකේ ඉන්නේ ඕගොල්ලෝ ගොඩක් අය දැන් මේ මීටින් එකට ජොයින් වෙලා තියෙන්නේ ක්ලාස් වලට යන්නේ මේ ෆෝන් වල ඉන්නේ. සමහර අයට කම්පියුටර්ස් තියෙන පුළුවන්. කාටද කම්පියුටර්ස් තියෙන්නේ මෙතනින් දැන් ගෙවල් වල? දැනට PC එකක් හරි ලැප්ටොප් එකක් හරි තියෙන්නේ කාටද ගෙවල් වල? දිනිති සස්සනේ raise the hand. දිනිතිට තියෙනවා. දිනිතිට විතරක් තියෙන්නේ. දිනිතිට විතරද තියෙන්නේ. ඔව්නේ. ඔව්. හරි. දැන් මේක පරිගණක තිරයක්ම වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ ෆෝන් එක ටැබ් එක වෙන්න පුළුවන්. මේවා අපේ ඇහත් එක්ක බලනකොට එකම රේඛාවේ පිහිටන්න ඕනේ. එකම රේඛාවේ. දැන් ඕගොල්ලන්ගේ ඇස් දෙකේ ලෙවල් එක තියෙන්නේ ඒ මට්ටමේම තියෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක. නැත්තම් ඕගොල්ලන්ගේ ඔළුවටත් වැඩිය උඩක වගේ තියාගෙන බෙල්ල කඩාගෙන එහෙම බලන්නේ නැහැ. ගොඩ වෙලාවක් බලනකොට ගොඩ දවසක් ඕගොල්ලෝ හිතන්න දවසේ පැය කීපයක් මීටින් වලට ගිහිල්ලා ක්ලාස් වලට ගිහිල්ලා මෙහෙම ඕගොල්ලෝ බලන්න ඉඳොත් ඕගොල්ලන්ගේ ඊට පස්සේ ඇස්වල ආබාධ බෙල්ලේ ආබාධ මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ රූපේ තියෙන විදිහට ඇහැයි ස්ක්‍රීන් එකයි එකම රේඛාවේ පිහිටෙන පරිදි ඕගොල්ලෝ ස්ථානගත කරලා ඒ අදාළ දේවල් වලට වාඩි වෙන්න ඕනේ. ඊළඟ කරුණ තමයි කොන්ද ඍජුව තබා ගන්න ඕනේ. අර හාන්සි වෙලා නැවිලා ඔය වගේ ඉඳගෙන මේ නැත්නම් පිටිපස්ස මොකක් හරි කෝණයකට මේ පිටිපස්සේ අර මේ කොන්ද හිටින මේ කෑල්ල තියෙන ඒ වගේ පුටුවල ඉඳගෙන වැඩ කරන්නේ නැහැ. කොන්ද ඍජුව තියන්න ඕනේ. එතකොට ලේ ගමනාගමනය, ඔක්සිජන් යන මේ රුධිර නාලිකා ඒවල ක්‍රමවත් ක්‍රියාවලියක් වෙලා ඕගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් මේ වගේ දේවල් හොඳට ධාරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා
මේ පරිගණකයක් පාවිච්චි කරනකොට විතරක්ම නෙමෙයි මේ කොන්ද සෘජුව තබා ගැනීම නම් ඕගොල්ලන්ට සාමාන්‍ය දිනෙදා දේවල් කරනකොට ප්‍රයෝජනවත් වෙන ඉරියව්ව. ඊළඟ දේ තමයි විනාඩි 20කට වරක් දුර බලන්න ඕනේ. විනාඩි 20කට වර. දැන් ඕගොල්ලෝ දැන් මේක මටත් වෙන දෙයක්. ඇත්තටම මේ වැඩේ මට වෙන්නෙත් නෑ. හැබැයි මේක කරන්න ඕනි දෙයක්. ඕගොල්ලෝ ලැප් එකක් ෆෝන් එකක් පාවිච්චි කරනකොට විනාඩි 20කට වරක් ඈත තියෙන දෙයක්. මීටර් 20කට 25කට වැඩිය ඈත තියෙන දුරක් දිහා විනාඩි 5-10ක් බලාගෙන ඉන්නවා. දැන් උදාහරණයක් විදියට ජනේලෙන් ඕගොල්ලන්ට ඈත තියෙන ගස් ටිකක් දිහා බලන්න පුළුවන්. නැත්තම් මේ ටිකක් ඈත තියෙන ඔරලෝසුවක වෙලාව කියවන්න පුළුවන්. මේ වගේ දෙයක් ස්ක්‍රීන් එකෙන් අයින් කරලා එක දිගටම ස්ක්‍රීන් එක දිහා බලාගෙන පන්තියකට යන වෙලාවක වුණත් දැන් සාමාන්‍යයෙන් කියන්නේ ටයිමර් එකක් තියාගෙන ළඟින් ඒකේ විනාඩි 20කට වාරයක් එලාම් එකක් තියාගෙන මේ එලාම් එක වැදෙනකොට ඔයගොල්ලෝ ටික වෙලාවක් දුර බලන්න ඕනේ කියලා. එතකොට අර නැත්තම් ඕගොල්ලන්ගේ ඇස් පුරුදු වෙනවා ළඟම බලන්න ඊට පස්සේ දුර පේන්නේ නැතිව යනවා. ඒ හින්දා විනාඩි 20කට වරක් දුර බලන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟ කරුණ ඇහි පිල්ලම් නිතර ගසන්න ඕනේ. දැන් අපි මේ ස්ක්‍රීන් දිහා බලාගෙන වැඩ කරනකොට අපේ ඇහි පිල්ලම් වැදෙන්නේ නැහැ. අපේ ඇස් අරගෙනම තමයි අපි ස්ක්‍රීන් එක දිහා බලන්නේ. අපි හිතලම ඇස් පිල්ලම් නිතර ගහන්න ඕනේ. නැත්තම් මේ ස්ක්‍රීන් වලින් එන ලයිට් එකකින්ද මේකෙන් එන බ්ලූ රේ කිරණ හින්දා ඕගොල්ලන්ගේ ඇස් වේලෙනවා. කඳුළු වේලෙනවා. ඒ හින්දා ඇස් පිල්ලම් ගහන්න ඕනේ ඕගොල්ලෝ හිතලා. ඒකත් හොඳ පුරුද්දක් පරිගණක එක්ක වැඩ කරනකොට. ඊළඟ එක ඕගොල්ලන්ගේ කකුල් දෙක පොළවේ ගෑවෙන්නේ නැත්තම් ආධාරකයක් මත තියන්න ඕනේ. බංකුවක් මත හරි පෙට්ටියක් හරි මේ රූපේ තියෙන විදිහට ඕගොල්ලන්ගේ කකුල් දෙක මේ මොකක් හරි පෘෂ්ඨයක් මත හිටින්න ඕනේ. දැන් ඕගොල්ලන් සමහර අය දැන් මේ තාම චූටි අයනේ. ඕගොල්ලෝ පුටුවේ වාඩිලා ඉන්නකොට ඕගොල්ලන්ගේ කකුල බිම ගෑවෙන්නේ නැහැ. ගොඩක් අයගේ ගෑවෙන්නේ නැතුව ඇතින් නේද? මේ එතකොට ඕගොල්ලෝ මේ වගේ ආධාරකයක් මත හරි නැත්නම් පෙට්ටියක් මත හරි කකුල් දෙක තියාගෙන ඉන්න ඕනේ. අර කකුල් දෙක එල්ලි තියන්නේ නැහැ. කකුල මේ තමන්ගේ කකුලකට වැඩිය අර උඩ මට්ටමක තියන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ දැන් මේ හරිය දැන් හිතන්නකෝ මේ මොකද්ද මේසේ තිබ්බොත් මේ පොල්ලක් ඒක උඩින් කකුල තියාගෙන ඒ වගේ ඉතින් පොඩි වෙලාවකට නම් කමන්නේ අර පැය ගානක් එක දිගට ඉන්න හොඳ නැහැ. ඊළඟ එක තමයි හිරු එළිය ඍජුව වැටෙන්නේ නැති තැනක ඕනේ ස්ක්‍රීන් තියන්න. එහෙම වැටුනොත් මොකද වෙන්නේ? ඕගොල්ලන්ට ස්ක්‍රීන් එක පේන්නේ නැති වෙනවා. ස්ක්‍රීන් එක දිලිසෙනවා. එළියේ තියෙන දේවල් වැටෙන්නේ ස්ක්‍රීන් එකට. අනික ඒවා මේ තිරවල තියෙන පොඩි සෙන්සර්ස් මේ ලික්විඩ් එකක් තියෙනවා ස්ක්‍රීන් එක ඉස්සරහා. ඒකටත් හොඳ නැහැ. එතකොට හිරු එළිය ඍජුව පරිවර්තනය නොවන ස්ථානයක ඉඳන් ෆෝන්ස් මොනිටර්ස් මේ වගේ ඒවා තියන්න ඕනේ. ඒ කියන්නේ ජනේලයක් අයිනේ ඒ වගේ තැන්වල තියන්න නැතුව අනික තෙතමනේ වුණත් එන්න පුළුවන් නේ. දැන් මේ වහින වෙලාවක ජනේල ඇරලා තිබ්බොත් හරි එතනින් වහින වෙලාවක වුණ මේ උදේ පාන්දර අර මේ තියෙනවනේ ඕගොල්ලෝ ඉගෙනේ නැතිනේ පරිසරයේ තියෙන වායු බුබුලු ජල බින්දු උදේට වැඩි. ඒ වගේ හින්දා ජනෙල් ලයිනින් වගේ සාමාන්‍යයෙන් ස්ක්‍රීන් මේ වගේ දේවල් තියන්නේ නැහැ. එතකොට මේ අපි මෙන්න මේ පුරුදු ටික හොඳ පුරුදු ටිකක් මේ ටික කරන්න ගොඩක් වෙලාවලට උත්සාහ කරන්න ඕනේ. මේ දින දැන් ඔයගොල්ලෝ පුටුවල ඉන්නවා නම් මෙන්න මේ වගේ ඉන්න හොඳ නැහැ. මේ තියෙන මේ කොන්ද රතු කරලා දෙන්නේ. කොන්දේ අමාරුවක් ඇදෙන්න පුළුවන්. මේ දැන් නිවැරදි ආකාරයට පේන්නේ මේ අනිත් රූපේ. දකුණු පැත්තේ තියෙන රූපේ ඔයගලන්ට පේනව නේද? කොන්ද ඍජුව තියාගෙන ඉන්නේ. මේ back to school posture tips. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනකොට වාඩි වෙන්න ඕනේ. හරි. ඒක මම පස්සේ කියලා දෙන්නම්. දැන් මුලින්ම මම ඔන්න ඔයාලට කියලා දුන්නානේ කොහොමද මේ
ඔක්කොටම කලින් අපි ඉගෙන ගන්න පාවිච්චි කරන මේ මොබයිල් ෆෝන්ස් ලැප්ටොප් එකක් PC එකක නිවැරදි ඉරියව් ඒව පාවිච්චි කරන්න ඕනි විදි පුරුදු ඊළඟට දැන් මම මේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන මෙතනට කියන්නේ මොකක්ද? කවුද දන්නේ? මයික් එක ඔන් කරලා මට කියන්න. ඔයාලා දන්නවද මේ ඔයාලට පෙන්නලා තියෙන දේට කියන නම? කම්පියුටර් එකක මොකක් කියලාද කියන්නේ? හෙලෝ කවුරක්වත් දන්නේ නැද්ද? මේකට කියන්න ඩිස්ප්ලේ එක නෙමෙයි. මේකට කියන්නේ පරිගණකයක ඩෙස්ක්ටොප් එක කියලා. හරිද? මේ ඩෙස්ක්ටොප් එකේ තමයි මේ එක එක අපි සේව් කරලා තියෙන ඒවා එක එක ඇප් වලට යන ෂෝට්කට්ස් මේ වගේ ඒවා තියෙනවා. මේක එතකොට මොකද්ද මේකට කියන්නේ? ඩෙස්ක්ටොප් එක කියලා. පරිගණකයක ඩෙස්ක්ටොප් එක කියලා තමයි අපි මේකට කියන්නේ. ඩෙස්ක්ටොප් එකක් කියන්නේ දැන් ඩෙස්ක්ටොප් එකක කියන එකේ සිංහල තේරුම මොකද්ද? ඩෙස්ක්ටොප් එකක් කියන්නේ ඩෙස්ක්ටොප් මේසයක උඩ. මේසයක උඩ මොනවද තියෙන්නේ? ඔයගොල්ලන්ගේ මේසෙ උඩ මොනවද තියෙන්නේ? කියන්නකෝ මට. ඔයාලගේ මේසෙ උඩ මොනවද තියෙන්නේ? මේ ළමයි කතා කරන්නේ නැහැ. මම දැන් අන්මියුට් කරලා උත්තර ගන්නවා. දිනිති කියන්න බලන්න ඔයාගේ මේසෙ උඩ මොනවද තියෙන්නේ? පොත් පෑන් පැන්සල්. පොත් පෑන් පැන්සල්. ඔව් තව මොනවද තියෙන්නේ? ජෙසන්ද කියන්න බලන්න තව මොනවද තියෙන්නේ? කීබෝඩ් එක. කීබෝඩ් එක. හරි. තව මොනවද තියෙන්නේ? පොත් පෑන් පැන්සල් ඔයගලන්ගේ තව එක දේවල් ඔයගොල්ලෝ ගන්න ක්‍රීම් බෝතල් ඔය වගේ දේ කොණ්ඩ බූල් ඔය වගේ තියෙනවා වගේ ඔයගලන්ට උවමනා දේවල් නේ තියෙන්නේ. ගොඩක් වෙලාවලට ඕගොල්ලන්ගේ අධ්‍යාපනයට ඕනි දේවල් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ කොණ්ඩ මොස්තර දාන්න ඕන දේවල් වෙන්න පුළුවන්. මේ වගේ ඕගොල්ලන්ට උවමනා දේවල් මේසයක් මතු පිට තියෙනවා වගේ අපිට පරිගණකයේ අපිට උවමනා වෙන දේවල් ඉක්මනට යන්න දැන් අපිට හැමදාම දැන් මට හැමදාම උවමනා වෙන ෆයිල් එකක් තමයි මේ assignment shortcut කියන්නේ මේක ඇතුලේ තියෙන්නේ කැම්පස් එකේ එක එක සබ්ජෙක්ට් වලට දෙන මේ assignments. ඉතින් මේ එක එක මැඩම්ලාගේ නම් වලින් සේව් කරලා ඒවා තියෙනවා. දැන් මට මේක ඉක්මනට යන්න ඕනි එකක්. හැමදාම පාවිච්චි කරන එකක් නෙවෙයි. ඒ හින්දා මම මේකේ ෂෝට්කට් එක මගේ ඩෙස්ක්ටොප් එකට දාගෙන තියෙනවා. දැන් මේකේ තියෙන මගේ ෆොටෝස් ඔක්කොම. එක ෆොටෝස්. මේකේ තියෙන. ඉතින් මේකේ තියෙන්නේ සින්දු එහෙම එක ඒවා. ඉතින් තව ගත්තොත් මේක තියෙන්නේ මගේ YouTube channel එකේ එක vlog එකට හදපු files. මේවා. මේ වගේ මට ඌමනා දැන් මේක මම දැන් මේ දවස්වල පාවිච්චි කරන පොතක් වගේ එකක්. මම මේ දවස්වල කියවන පොතක්. ඉතින් අපිට දින දැන් මෙහෙම පොත්නේ. ඉතින් ඒව තමයි මගේ මේ මේසෙ තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට දැන් අදහසක් ගියා නේද? මොකද්ද මේ පරිගණකයක ඩෙස්ක්ටොප් එකක් කියන්නේ කියලා. අපිට එදිනෙදා පාවිච්චි කරන්න උවමනා වෙන දේවල් තමයි පරිගණකයක මේ ඩෙස්ක්ටොප් එකට අපි දාලා තියාගන්නේ. මෙතන මේ යට තියෙන මේ බාර් එකට කියන්නේ ටාස්ක් බාර් කියලා. ඒකේ පෙන්නනවා Windows start menu එක පෙන්නනවා මේ කොටු හතරක් තියෙන එකෙන්. ඒකේ ඕගොල්ලන්ට නිතර භාවිතා වෙන apps මේකේ දාලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ මේ තුන දන්නවා ඇති ඕගොල්ලෝ මේ තුන නම්. Word, PowerPoint, Excel. මෙතන එලාම් එකක් තියෙනවා, මෙතන players වගේක් තියෙනවා. මෙතන මේ තව advanced software වගේක් තියෙනවා. මේ වගේ ටිකක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ටීචර් ඔව්
ටීචර් මට ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. අනිත්තාට පේනවනේ. මං ෆෝන් එකනුත් දාන් ඉන්නේ මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද ඒව බලාගෙන. ඔයා බලන්න. ඔයා මොකෙන්ද ඉන්නේ? ෆෝන් එකෙන්ද? ෆෝන් එකකින් ලැප් එකෙන්. මේ ඔයාට එක එක්කෙනා කතා කරනකොට අර නමද වැටෙන්නේ? ඔව් ටීචර් එහෙම වගේ එකක් තමයි. මං ස්ක්‍රීන් ෂෙයා කරලා දැන් ඒ ඔයාගේ මේ එකට ස්පීකට පින් එකක් වැටලා තියෙන්නේ. ඒක ඔයා ටීචර් මං ආයෙත් අවුට් වෙලා එන්නද? ඔයා ලීව් වෙලා ආයේ මේ ජොයින් වෙන්නකෝ. ඉක්මනට ජොයින් වෙන්න මම එතකන් මුකුත් කරන්නේ නැහැ හොඳේ. හරි ටීචර්. හරිද දැන්? අනුජද නේද මට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා කිව්වේ? හෙලෝ නෑ ජෙසන්තිද? ජෙසන්ති දැන් ජොයින් වෙනවා. දැන් ස්ක්‍රීන් එක පේනවද? ප්‍රශ්න තිබ්බ එක්කෙනාට? දැන් පේනවා. හරි. හරි. දැන් ඕගොල්ලන්ට මම මෙතන ස්ටාර්ට් මෙනු එක ගැන කිව්වනේ. ඊළඟට ඕගොල්ලන්ට මෙන්න මෙතන මේක Windows 10 එකේ එන එකක්. Windows 10 එකේ එන එකක්. මෙතන තියෙනවා මේ අත්කාචයක සලකුණා. මේක ක්ලික් කරාම ඔයාලට පුළුවන් ටයිප් කරන්න. ඉන්ටර්නෙට් දීලා තිබ්බොත් ඕගොල්ලෝ ටයිප් කරන එක එයාට හොයාගන්න බෑ නෑ. එයා ඉන්ටර්නෙට් එකේ හරි ඒගොල්ලෝ එයා මේකෙන් හොයලා දෙනවා. ඊට පස්සේ ඉන්නවා talk to කොටෝනා කියලා එක්කෙනෙක් කෝර්ටෝනා එයාට එහෙම කියන්නේ අපි කතා කරන එක ඉන්ටර්නෙට් දීලා තියෙන වෙලාවක එයා ටයිප් කරගෙන එයා අපිට හොයලා දෙනවා. දැන් මේක මම සයින් ඉන් වෙලා නැහැ. ඒක දාලා තිබ්බහම අපිට ඕනි එකක් what is the time කියලා අහුවාම එයා ටයිම් එක කියනවා. ඒ වගේ ලැබ් වල අර ස්මාර්ට් රොබට් කෙනෙක් ඉන්නවා මේ Windows පරිගණකයට විතරයි ඔපරේටින් සිස්ටම් එකට විතරයි එයා ඉන්නේ. ඒක තමයි මෙතන මේ රවුමකින් තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් මේ දැන් මේ මම දැනට ඕපන් කරලා තියෙන ඔක්කොම apps ඒ ටික මේ ඕගොල්ලන්ට ඒව පුළුවන් එතනින් ගිහිල්ලා කන්ට්‍රෝල් කරන්න. අනික ඩෙස්ක්ටොප් කීයක් ඕපන් කරලා තියෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඩෙස්ක්ටොප් එකයි ඕපන් කරලා තියෙන්නේ. දෙකක් ඕල්රෙඩි දෙනවා. එකේ ඉන්නේ මං. ඊට පස්සේ ඕගොල්ලන්ට නිතර භාවිතා වෙන ඇප්ස් ටිකක් මම මෙතන පින් කරලා දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන ස්පීකර් එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් සද්දය අඩු වැඩි කරන්න කම්පියුටර් එකේ. ඊට පස්සේ මෙතන බැටරි ලයිෆ් එක පෙන්නනවා. බැටරි ලයිෆ් එක පෙන්නනවා. ඊට පස්සේ කම්පියුටර් එකේ ලැන්ග්වේජ් එක කම්පියුටර් එකට දැන් මේ මොකද්ද යුනිකෝඩ්ස් තියනවානේ සිංහලට. දැන් කම්පියුටර්ස් වල අපිට හැමදේම බෑ. හැබැයි වෙලාව ඔය වගේ පොඩි දේවල් වෙලාව දිනය මේ වගේ දේවල් අපිට අපේ භාෂාවෙන් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඉංග්‍රීසි ප්‍රශ්න තියෙනවා නම් සිංහල මෙතන සිංහල කීබෝඩ් එක ගන්න
ඒත් එක්කම වෙලාව දිනය මේ වගේ දේවල් අපිට සිංහලෙන් බලා ගන්නත් පුළුවන්. එතන ලැන්ග්වේජ් කන්ට්‍රෝල් කරන යුනිට් එකක් තියෙන එතන. ඊට පස්සේ අපිට දිනේ වෙලාවයි පෙන්නනවා. ඊට පස්සේ ආයේ අපිට මෙනු එකක් එනවා නොටිෆිකේෂන් බා එකක්. මේකේ Wi-Fi on කරලා තියෙන්නේ. තව ස්ක්‍රීන් ෂොට් ගහන්න පුළුවන්. ඊට පස්සේ Bluetooth මේ වගේ එක දේවල් ටිකක් තියෙනවා. ඔයගලන් මොබයිල් හොට්ස්පොට් නයිට් ලයිට් මේ වගේ එයාප්ලේන් මෝඩ් මේ වගේ එක සෙටින්ස් අත්‍යවශ්‍ය සෙටින්ස් වගේ ටිකක ෂෝට් කට් ටිකක් තියෙනවා මෙතනින්. මෙතන ඕගලන්ගේ දැන් හිතන්න බැටරි බහින ලං වුණොත් මේ වගේ වුණොත් ලැප් එකේ නොටිෆිකේෂන් අප්ඩේට්ස් කරන්න ආවොත් මේ වගේ දේවල් වල දැන් මෙතන මේ තියෙන new subscriber කෙනෙක් මගේ YouTube channel එකට අලුතින් subscriber කෙනෙක් ඇවිල්ලා ඒකේ notification එකයි. ඒ වගේ දැන් ඕගොල්ලෝ WhatsApp web එක open කරලා තිබ්බොත් Google Chrome එකේ ඒකේ ඕගොල්ලන්ගේ message එකක් දැම්මොත් කවුරු හරි යාළුවේ ඕගොල්ලන්ට මෙතනින් notification එනවා. මේ වගේ දේවල් ඉතින් මේ ඕගොල්ලන්ට පුළුවන් මෙතන notification bar එකකින් ඒව බලා ගන්න. මේ මීටින් එක තව විනාඩි 10කින් මේ ටයිම් අවුට් එකක් යනවා. එතකොට ඕගොල්ලන්ට ආයෙ ලොග් වෙන්න වෙනවා. හොඳේ. එකපාරට නතර වෙයි. එතකොට ආයෙ ලොග් වෙන්න. හරි. ඊට පස්සේ දැන් මම ඔන්න කිව්වනේ ඩෙස්ක්ටොප් එකේ කතන්දර ටික දැන් මේ ඕගොල්ලන්ට පේන ඩෙස්ක්ටොප් එකේ දැන් මම ඕගොල්ලන්ට කිව්වා මේ මේකේ තියෙන්නේ මොනවද? මේකේ මොන වගේ වැඩද වෙන්නේ? ඒ වගේ ඕගොල්ලන්ට අදහසක් යනවා ගියයි කියලා හිතනවා. දැන් හරි. දැන් ඕගොල්ලන්ට මම කියලා දුන්න මොනවද? පරිගණක තිරයක්, මොබයිල් ෆෝන් එකක් මේව පාවිච්චි කරනකොට ඩිස්ප්ලේ එක තියාගන්න විදිහ, ඒව පාවිච්චි කරනකොට පිළිපැදිය යුතු නිවැරදි පුරුදු මේ වගේ දේවල්. දැන් ඊට පස්සේ ඩෙස්ක්ටොප් එක ගැන හැඳින්වීමක් කළා. අපි ඊට පස්සේ බලමු දැන් ඔයාලා IT වලට ආසයි නේද? IT වලට කවුද ආස නැත්තේ නේද? ෆෝන්, ලැප්ටොප් පාවිච්චි කරන්න තියෙන හින්දා. දැන් ඔයාලට මේ ශාස්ත්‍රයේ ඉස්සරහට ගියොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙබ් ඩිසයිනින් කරන්න. වෙබ් ඩිසයිනින් නම් ඕගොල්ලන්ට තිබ්බා බේසික්ම ටික. වෙබ් ඩිසයිනින් කරන්න software engineer කෙනෙක් වෙන්න. software කියන්නේ දැන් හිතන්නකෝ දැන් ෆුඩ් සිටි එක දැන් ඔයගොල්ලෝ යනවානේ ෆුඩ් සිටි වලට. ෆුඩ් සිටි වලට යනකොට දැන් අපි ගිහලා බඩු ගන්න. බඩු ගත්තට පස්සේ දැන් ඉන්නවනේ අපිට බඩු අරන් දෙන්න හෙල්පර්ස්ලා ඉන්න. අර ඉන්නේ මේ ලස්සන්ට සමහර අවුරුදු කාලේ නම් චීත්ත මේ මොකද රෙද්දයි හැට්ටේ ඇඳගෙන ඉන්නවා කාගිල් ෆුඩ් සිටියේ. ඒ වගේ ඉන්නේ හෙල්පර්ස්ලා. දැන් මෙහෙම හෙල්පර්ස්ලා එන්නේ නැති කාලයක් ආවොත් ලෝකේ මොන වගේ දෙයක් වෙයිද? එතකොට ඉඳී ස්මාර්ට් රොබට් කෙනෙක්. හොඳද? දැන් එයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. දැන් අපි දැන් සීනි දැන් අපිට මැන ගන්න ඕනේ. අපිට සීනි කිලෝ දෙකක් මැන ගන්න ඕනේ. දැන් මේ වගේ දෙයක් වෙනකොට ඒ රොබට් සෙන්සර්ස් අයි කරලා තියෙන්නේ මේ කස්ටමර්ට ඕනේ මේ බඩුවෙන් උමනා ගන්න. එයා දන්නේ නැහැ කොච්චරක් උමනද කියලා. දැන් අර මේ දැන් හිතන්න සීනි මිටිය ළඟ ඉන්නකොට එයා හිතනවා මෙයාට සීනි ගන්න උමනා වෙලා තමා කියලා. එයා ඈත ඉඳන් දැක්කොත් සමහර විට ළඟට එනවා. ළඟට ඇවිල්ලා සමහර විට එයාගේ අතේ හරි නැත්තම් අර පපුවේ හරි කොහේ හරි තියෙන්න පුළුවන් කීබෝඩ් එක අර පොඩි අංක 9ක් වගේ තියෙන්න පුළුවන්. අපිට උමනා ප්‍රමාණය ටයිප් කළාම දැන් කිලෝ දෙකක් ගන්න ඕන නම් දෙක ටයිප් කළාම ඇතිවි. ඒ වගේ එක එක නිර්මාණ තියෙන්නේ ලෝකෙට හඳුන්වා දෙන්න. දැන් ඒ රොබෝගේ ඇතුළට දාන්න එපා අපි සිස්ටම් එකක්. ඔයා මෙන්න මෙහෙම කස්ටමර් කෙනෙක් මෙන්න මෙතන ඉඳියොත් ඔයා ළඟට ගිහිල්ලා එයාට උදව් කරන්න ඕනේ කියන ඒ හදන්නේ සිස්ටම් එක. ඒක දැන් සිස්ටම් එක දාන්නේ චිප් වලට දාලා මේ වගේ රොබෝගේ
ඇඟ ඇතුළට මේක දානවනේ, කවනවනේ, සේව් කරනවනේ. මේකට තමයි අපි කියන්නේ software එකක් කියලා. ඔයාලට මේ රස කතාවකින් මම කිව්වේ එතනට එන්න ඕනේ හින්දා. හරිද? software එකක් මේ වගේ දේවල්. දැන් ඒ කිව්වේ එක කාර්යයක්. ඒ වගේ. ඊට පස්සේ ආයේ තව software එකක් ඕනේ වෙනවා food city එකට bill කරන්න. barcodes අල්ලලා දැන් හිතන්න ඕගොල්ලෝ ගන්නවා මාරි බිස්කට් පැකට් එකක්. ඒකේ barcode එක ඇල්ලුවාම මේ ඒකට ඩිස්කවුන්ට් එකක් වගේ දෙන්න. මේ වගේ දේවල් වලට ඔයාලට පුළුවන් මේ මොකද්ද ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියන්න මේ බිස්කට් එකට මෙච්චර ඩිස්කවුන්ට් එකක් වැටෙන්න කියලා. මේ වගේ දේවල් ප්‍රෝග්‍රෑම් කරන්න software engineersලා ඉන්නේ. ඉතින් software engineer කෙනෙක් වෙන්න පුළුවන්, web designer කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ලෝකේ වැඩියෙන්ම පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක මොකද්ද? කවුද දන්නේ? ලෝකේ වැඩිපුරම ළමයි එක එක දේවල් සර්ච් කරන්න පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක මොකද්ද? Android. වෙබ් බ්‍රවුසර් එක. Chrome. Google Chrome. Internet Explorer. Mozilla Firefox. මේව තමයි අන්තර්ජාලයේ ඕගොල්ලන්ට දේවල් හොයන්න වැඩිපුරම තියෙන වෙබ් බ්‍රවුසර්ස්. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ෆෝන් වල ගියත් Internet Explorer, Google Chrome තියෙනවා. Mozilla Firefox නම් නෑ. එනට ඒකත් ගොඩක් අය පාවිච්චි කරන එකක්. දැන් ඉන්ටර්නෙට් මැනේජර් කියලා අලුත් ස්පීඩ් එකක් එනවා. දැන් අපිට software වගේ දේවල් download කරන්න ඒකෙන් ඉක්මනට පුළුවන් ඉක්මනට කියන්නේ Google Chrome එකට වැඩිය දත්ත ගලාීමේ වේගය වැඩි. මේ වගේ softwares තියෙනවා. මේ වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. තව ඔයාලා දන්නවද දැන් Google එකෙන් ගිහිල්ලා කොහොමද පින්තූරයක් එහෙම ඩවුන්ලෝඩ් කරගන්නේ? දැන් මම සමහර අය දැකලා තියෙනවා පින්තූර ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නැහැ. Google එකේ සර්ච් කරන්න දන්නවා. ගිහිල්ලා අර පින්තූරය ආවට පස්සේ ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ස්ක්‍රීන්ෂොට් එක පිටින්ම දානවා. දැන් එක එක අයගේ පින්තූර තියෙනනේ. FB එකේ වෙන්න පුළුවන්. මේ වගේ පින්තූර ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නැතුව ස්ක්‍රීන්ෂොට් එක ගහලා ඒකට තමයි බර්ත්ඩේ විෂ් ඕමේම ඔයගොල්ලෝ දාන්නේ. ඔයාලා දන්නවද ඉන්ටර්නෙට් ගිහිල්ලා කොහොමද පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා? දන්නේ නැති අය ඉන්නව නේද? හෙලෝ දන්නේ නැති අය ඉන්නව නේද? ඔව්. ඔව්. දැන් මෙහෙම ඕගොල්ලන්ට දැන් මේ බටන් එක තියෙනව දැකලා තියෙනවද? ඕගොල්ලෝ පොඩ්ඩක් ඉන්න. හැමෝගෙම කම්පියුටර්ස් වලයි ෆෝන් වලයි ඕගොල්ලෝ මෙන්න මෙහෙම ලෝගෝ එකක් තියෙනවා දැකලා තියෙනව නේද? ඔක්කොමලා ජොයින් වුණාද? දැන් හරි නේද?
ඔක්කොමලා ජොයින් වුණා නේද? ජෙසන්දි, දිනිති, මලින්දු ඔක්කොම ජොයින් වුණා. ඕගොල්ලන්ගේ ෆෝන් වලයි ලැබ්ස් වල ඩෙස්ක්ටොප් වල මෙන්න මෙහෙම ලෝගෝ එකක් තියෙනවා දැකලා ඇති. මේ ලෝගෝ එක ක්ලික් කරලා තමයි අපිට Google Chrome ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ. මේක ඕපන් කරගත්තාම ඕගොල්ලන්ට එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ වගේ තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක ඇතුලේ ඕගොල්ලන්ට මේ උඩින් ටයිප් කරන්න පුළුවන් www.google.lk ගොඩක් වෙලාවට මෙහෙම ටයිප් කරනකොට එනවා. හොඳද? මෙන්න මෙහෙම මෙන්න මෙතනට එන්න ගොඩක් අය දන්නවා කියලා හිතනවා. ඊට පස්සේ දැන් හිතන්න අපිට මලක පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියලා. හොඳද? ඊට පස්සේ අපි flower කියලා මේ මෙතන ටයිප් කරනවා. flower. ඊට පස්සේ මෙතන මල් ගැන විස්තර තියෙන අපිට මල් ළඟින්ම ගන්න පුළුවන් මේ කොහෙද කියලා මල් කට ටික ගෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් flower කියන්නේ මොකක්ද කියලා විකිපීඩියා එකේ විස්තරයක් ගන්න. ඕගොල්ලන්ට ඉංග්‍රීසි වලින් එසේ එකක් ලියන්න දුන්නයි කියලා හිතන්නකෝ අපිට පුළුවන් විකිපීඩියා එකේ ගිහිල්ලා flower කියන්නේ මොකක්ද මේ වගේ විස්තර හොයාගන්න. ඊට පස්සේ එක එක වෙබ්සයිට්ස් එනවා. දැන් ඔයාලට ඕනේ පින්තූරයක් ඩවුන්ලෝඩ් කරන්න අපිට පුළුවන් images කියලා මේ all images videos තියෙනවා. videos කියන්නේ මල් ගැන videos තියෙනවා මේ වගේ. ඊට පස්සේ අපිට ඕනේ දැන් පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න. අපි images කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට එනවා flowers වලට තියෙන Google එකේ තියෙන ඕනි තරම් ෆොටෝස් එනවා. මෙහෙම. දැන් හිතන්න මේකේ quality අඩු වැඩි කරලා download කරන්න පුළුවන්. ඕගොල්ලන්ට wallpaper එකට උමනා දෙයක් නම් phone එකට උමනා දෙයක් නම් නැත්නම් lap එකේ screen එකට දැන් lap එකේ screen එක හීනී දිගයි. phone එකේ හීනී උසයි. එතකොට එක එක විදි වලට තමයි උමනා වෙන්නේ. දැන් මේ එතකොට ඕගොල්ලෝ search කරනකොට flower wallpaper for phone කියලා ගහුවොත් හීනී උස ඒවා එනවා. flower wallpaper for laptop screen කියලා ගහුවොත් නැත්නම් PC screen කියලා ගහුවොත් ඕගොල්ලන්ට ඒ අදාළ rates වලට තියෙන පින්තූර බලා ගන්න පුළුවන්. දැන් අපි ගහමු flower wallpaper for phone ගහුවොත් ඕගොල්ලන්ට මේ බලන්න ඕගොල්ලන්ගේ ඔයාලට ගැලපෙන කැමති එකක් මෙහෙම ගොඩාරියක් එනවා. ඕගොල්ලන්ට කැමති ඕනි එක උඩ මෙහෙම ක්ලික් කළාම ෆෝන් එකේ එන්නේ උඩින් ස්ක්‍රීන් එකේ උඩින් ලැප් එක ගන්නේ මේ වගේ පැත්තෙන් අපි ක්ලික් කරපු එක ලොකුවට එනවා. හරිද? දැන් මේක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයාලට තියෙන්නේ මේ රූපේ උඩ ගිහිල්ලා මවුස් එක ගිහින් තියලා රූපේ උඩ මේ බලන්න රූපේ උඩ ගියාම මේ අතක් වෙනවා. මේ මෙතන මවුස් එක රූපේ උඩට ගියාම අතක් වෙනවා. කම්පියුටර් එකේ නම් ඊට පස්සේ අපිට තියෙන්නේ රයිට් ක්ලික් කරලා මවුස් එකේ දකුණු පැත්ත බටන් එක ප්‍රෙස් කළාම එනවා මෙතන මේ පේනවද? save image as කියලා එකක් එනවා. එන්නේ ඒක දුන්නාම ඕගොල්ලන්ට ෆයිල් එකේ ලොකේෂන් සිලෙක්ට් කරලා ඩෙස්ක්ටොප් එකේද කොහෙද කියලා ඕගොල්ලන්ට උමනා තැනක ඒක සේව් කරගන්න පුළුවන්. මෙහෙම තමයි පරිගණකයක නම් රූපයක් සේව් කරගන්නේ. අපිට දැන් මේක ෆෝන් එකකින් කරන්න කොහොමද? ෆෝන් එකේ මවුස් එකක් මේව නැහැනේ. ෆෝන් එකෙන් සර්ච් කළාම ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් මෙහෙම flowers කියලා ගැව්වම එන පින්තූර නම් මේ ලැප් එකකින් ෆෝන් එකකින් කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේ පින්තූර ටිකම එන්න ගොඩක් වෙලාවල් වලට එනවා. ආවට පස්සේ දැන් මෙහෙම ගොඩාරිය පින්තූර අතරින් ඕගොල්ලන්ට උමනා පින්තූරේ මේක නම් ෆෝන් එකෙන් කරන්නේ ඒ රූපේ ටච් කරනවා. ටච් කරලා මෙහෙම ඒකෙත් ලොකුවට එනවා පින්තූරේ. අපිට තියෙන්නේ
රූපේ උඩ ඇඟිල්ල තියාගෙන ටිකක් වෙලා තප්පරයක් ඉන්නකොට එනවා ඩවුන්ලෝඩ් කරන්න කියලා මෙනු එකක්. එතන ඩවුන්ලෝඩ් ඉමේජ් දැම්මහම ඕගොල්ලන්ගේ ෆෝන් එකට ඒ පින්තූරේ ඩවුන්ලෝඩ් වෙනවා. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ගැලරි එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ. මෙහෙම තමයි ලැප් එකක ෆෝන් එකක පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්නේ. ඊට පස්සේ දැන් මේක දැන් මේ Google Chrome එකනේ. දැන් අර ඩෙස්ක්ටොප් එකට දාගෙන තියාගන්නවා වගේ අපිට උමනා ඇප්ස් ඒවා මේවා අපිට පුළුවන් Google Chrome එකෙන් අපිට නිතර යන වෙබ්සයිට්ස් මේ WhatsApp එකට Google එකට Gmail Facebook Instagram YouTube මේ ඔක්කොම ඔයගලන්ට නම් ඕනේ නැහැ. ඔයගලන්ට Google WhatsApp Gmail වලට එන්නේ නැහැ emails. Google Translate මේ කැම්පස් එකේ වෙබ්සයිට් එක මේ වගේ දේවල් මම මේ කොහොමද මේ මෙතනට දාන්න තියෙන්නේ. මේවට කියනවා මේ බා එකට කියනවා අපි bookmark බා එක කියලා. bookmarks දාලා දෙන්න. දැන් පොතක අපි පොතක් කියවගෙන යනකොට අපි පොත් කියවන අය මොකද කරන්නේ? අර මේ රිබන් එකක් ගැට ගහපු bookmarks දන්නව නේද bookmarks? ඕවා දානවා කියවපු කොලේට. නැත්තම් පාස් පේපර් පොතක් නම් 2000 පාස් පේපර් එක ළඟට දානවා bookmark එක. ආයි කරන්න තියෙන එක කවුරු හරි දැන් මිස් කෙනෙක් කියනවා 2001 පේපර් එකයි 2002 පේපර් මේ 2005 පේපර් එකයි කරන්න කියලා. දැන් හොයන්න බෑනේ එක වෙලාවක හොයපු වෙලාවක bookmark දෙක දාලා තියෙනවා ඒ අදාළ අවුරුදු දෙක ළඟ තියෙන පාස් පේපර්ස් දෙක ළඟ. ඒ වගේ ඒ ඉක්මනට අපිට දෙයක් හොයාගන්න ඕන නිසා නේද? ඒ වගේ අපිට Google එකේ මෙහෙම සර්ච් කරනකොට හැම වෙලාවෙම සර්ච් කරන ඒවා අපිට ටයිප් කර ඉන්න ඕනේ නෑනේ. දැන් අර ඒවලේ ඕගොල්ලන්ට පෙන්වන්න මම ටයිප් කළාට මට Google එකට යන්න මෙතන මේක ප්‍රෙස් කරපු ගමන් එනවා. හරිද? ඒ වගේ. දැන් Google Translator කියන්නේ මේ ඉතාමත් ප්‍රයෝජනවත් software එක මේ වෙබ්සයිට් එකක් තියෙන. මේකේ අපිට පුළුවන් දන්නේ නැති දේවල් ඉක්මනට සර්ච් කරගන්න. ටයිප් කර ඉන්න ඕනෙත් නැහැ. පැහැදිලිව කතා කළොත් එයා අපේ වොයිස් එක අයිඩෙන්ටිෆයි කරගෙන අපිට උමනා දේ කරලා දෙනවා. දැන් ඒ වගේ වෙබ්සයිට්ස් මේ මෙන්න මෙතන දාගන්න කොහොමද දන්නවද? දැන් හිතන්න අපිට ෆ්ලවර්ස් හෙටත් ඕනි බලන්න. දැන් මේ මොකක් හරි පොතක් හදන්නේ අපි. එක මල් ජාති ගැන තියෙන පොතක් හදනවා. කම්පියුටර් එකේ වර්ඩ් එකේ ටයිප් කරන්නේ. ඉතින් අපිට හෙටත් උමනා වෙනවා මේ මල් ගැන බලා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ හැම Google Chrome එකකම මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා ටික් තුනක්. මෙන්න මෙතන. මේ close button එකට යටි. පේනව නේද? එන්නේ ටික් තුන press කළාම ඔයාලට එනවා bookmarks කියලා එකක්. ඊට පස්සේ bookmark this tab කියලා මේ උඩ තියෙන එක ක්ලික් කළාම මම දැන් ක්ලික් කරන්නේ මට මේක උමනා වෙන්නේ නැති ඉන්න. මේ ක්ලික් කළාම ඕගොල්ලන්ට මේ මෙතන මේ එක වෙබ්සයිට් ඇවිල්ලා තියෙනවා වගේ මේ මල් වලටත් තියෙනවා flowers කියලා උඩට ගන්න පුළුවන්. ඒ වගේ දැන් මේ තියෙන මට උමනා කරන වෙබ්සයිට්ස් මම bookmarks දාපු ඒවා. ඔයාලට ෆෝන් එකක වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. දැන් නිතර යන වෙබ්සයිට්ස් ෆෝන් එකේ bookmarks this tab කියලා නැහැ. ෆෝන් එකේ තියෙනවා තරු තුන ක්ලික් කළාම උඩ තරුවක්. එන්නේ තරුව මේ ටච් කළාම ඔයගලන්ට පුළුවන් ඒ අදාළ වෙබ්සයිට් එක bookmark එකක් දාගන්න. දැන් ඔයගලන්ට නිතර යනවා නම් Google ගිහිල්ලා ඔයගොල්ලෝ නිතර මොකද කරන්නේ? සින්දු ඩවුන්ලෝඩ් කරන එක. ඔය වගේ එකක් තිබ්බොත් මේ ඔයාලට පුළුවන් ඒ වෙබ්සයිට් එක bookmark එකක් දාගන්න. ඒ වගේ ඒක දැන්ට එච්චර ප්‍රයෝජනවත් නැති වුණාට ඔක පුරුදු කරගත්තොත් පරිගණක ෆෝන්ස් පාවිච්චි කරනකොට ඌමනාම කරන දෙයක්.
දැන් මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ෆෝන් එකට නම් මේ වෙබ්සයිට් එක Google search කරලා යන්නත් පුළුවන්. හැබැයි පහසුකම් වැඩි Google Translate කියන app එක පාවිච්චි කළොත්. ඒ app එක download කරගන්න ඒක ඕගොල්ලන්ට ගොඩක් වටින එකක්. ෆෝන් එකේ උනත් මේ app එක දාගත්තට පස්සේ පෙන්වන්නේ මෙහෙමයි. මේකේ දැන් මෙතන ඉංග්‍රීසි සිංහල ඉංග්‍රීසි මෙහෙම තිබ්බට මේකට ගිය ගමන් ඕගොල්ලෝ මේක ගන්න සර්ච් කරන්න ඕනි මෙන්න මේක. ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නකො. මෙන්න මේක තමයි අර Google Translate මේ Google එකේ සර්ච් කරන්න ටයිප් කරන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න හොඳේ. මේ ඊට පස්සේ අපි ඒක ටයිප් කරලා ඇතුළට ගියාම එන්නේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. හරිද? මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් එන්නේ. අපිට මේකට ආපු ගමන් තියෙන්නේ select language කියලා. මෙහෙම මේ සිංහලද ඉංග්‍රීසිද අපි සිංහලද දන්න කෙනෙක්ද අපිට ඉංග්‍රීසියට ඩවුන්ලෝඩ් මේ පරිවර්තනය කරන්න ඕනේද එහෙම කියලා Google දන්නේ නැහැනේ. එතන එන්නේ ගියපු ගමන් select language කියලා අපිට තියෙනවා භාෂා 200කට වැඩි ගාණක් තියෙනවා. අපිට තියෙන්නේ එතනින් එක පැත්තකට ඉංග්‍රීසි එක පැත්තකට සිංහල දාගන්න. දැන් මෙතන තියෙන්නේ English to සිංහල translate එක. දැන් අපිට හිතන්න දැන් මම මේ සරල උදාහරණ ගන්නේ dog කියන වචනේ තේරුම දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් දැන් මේ වචනේ ගිහින් සර්ච් කරලා බලන්න ඕනේ මේක දන්නවනේ මේ වගේ මං කියන්නේ දන්නේ නැති වචනයක් dog කියන එකේ වචනේ ටයිප් කළොත් එහා පැත්තෙන් එනවා ඒක ටයිප් කරන සැනින් එහා පැත්තට එනවා බල්ලා කියලා. දැන් මේ වගේ අපි ටයිප් කළොත් ඉංග්‍රීසියෙන් සිංහලෙන් උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් සමහර වචන ටයිප් කරන්න කම්මැලි. දැන් ওই වගේ පොඩි දේවල් නෙමෙයි. දැන් හිතන්න ටිකක් ලොකු වාක්‍යයක් කියලා. දැන් ඔන්න එතකොට මම කරන වැඩේ මෙන්න මෙතන තියෙනවා මයික්‍රොෆෝන් කියලා එකක්. මේ මයික් එකක් වගේ එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරලා අපි පැහැදිලිව කිව්වොත් අපිට ඕනේ ඉංග්‍රීසි තේරුම ගන්න ඕනේ ඉංග්‍රීසි වාක්‍ය කිව්වොත් ඒක එහා පැත්තෙන් සිංහල ට්‍රාන්ස්ලේට් එක ගන්න පුළුවන් මේ වගේ. My sister go to the temple. දැක්ක නේද? My sister go to the temple. මගේ සහෝදරිය පන්සලට යනවා. ඒ වගේ ඔයාලට පුළුවන් ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න කම්මැලි නම් මයික් එක ඔන් කරලා ඒක සිංහල තේරුම ගන්න. දැන් මේ සිංහල තේරුම ඔයගලන්ට කියවන්නත් කම්මැලි නම් ඔයගලන්ට පුළුවන් මෙතන මේ ස්පීකර් එකක් තියෙනවා listening කියලා listen කියලා ඒක ප්‍රෙස් කළාම ඔයගලන්ට ඒ කියන එක අහන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. මගේ සහෝදරිය පන්සලට යනවා. මගේ සහෝදරිය පන්සලට යනවා. මේ වගේ ඕගොල්ලන්ට අර මේ සර්ච් කරලා එන එක ආයේ අහගන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ මේ ඉංග්‍රීසියෙන් උනත් ආයෙ අහන්නත් පුළුවන්. හරිද? My sister go to the temple. හරිද? ඔන්න ආයෙ අහනවා. My sister go to the temple. ඕගොල්ලන්ට තේරුණා නේද? මුලින් කිව්ව එකේ පස්සේ කියපු එකේ ඒ කියන විදිහේ ස්පීඩ් දෙකක්. ඇයි ඒ? දැන් හැමෝටම ඉංග්‍රීසි බෑ. දැන් මේ පැත්තේ දැන් සිංහල නම් හැමෝටම සිංහලත් බෑ. දැන් සමහර අය සිංහල දන්නේ නැති අය මේ සිංහල ඉගෙන ගන්න ආසයි මේ වෙබ්සයිට් එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ඒකේ ස්පීඩ් දෙකකින් ඇහෙන්නේ. දැන් වේගෙන් අපිට මේ දේ අහගන්න හදිස්සියක් වගේ නම් තමයි පළවෙනි කියන්නේ ටිකක් සාමාන්‍ය ස්පීඩ් එකක. දන්නේ නැති කෙනෙක් නම් අර හොඳට
කියන එක අහගෙන ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒකට තමයි ස්පීඩ් එක ටිකක් අඩු වෙන්නේ. දැන් ඒක හැම වෙලාවෙම දැන් මුලින් දැම්මොත් My sister go to the temple. ඔන්න My sister go to the temple. දෙවෙනි එක චුට්ටක් සද්දේ ස්පීඩ් එක අඩුවෙන් යනවා. දැන් ඒ වගේ මේ දැන් මේක අනිත් පැත්තට කරන්න පුළුවන්. සිංහලෙන් ටයිප් කරලා අපිට දැන් හිතන්න රචනාවල් ලියන්න තියෙනවා මේ ඉංග්‍රීසියෙන්. දැන් ලියන්න දන්නේ නැහැ. මේ සමහර වචන දන්නේ නැහැ. දැන් අපිට උදව්වක් ගන්න ඕනේ කාගෙන් හරි ඇත්තෙත් නැහැ ෆෝන් එකක් විතරයි තියෙන්නේ. ෆෝන් එකකින් ගිහිල්ලා Google Translator දාගෙන මම මේක මාරු කරන්න ඕනේ. මෙතන මේ දෙපැත්ත ඊතල දෙකක් තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපිට දෙපැත්ත මාරු වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මාරු වෙලා මේ පැත්තට සිංහල එනවා. මේ මෙතන තියෙන කතිරෙන් ක්ලික් කළාම ඒක ක්ලෝස් වෙලා යනවා. ඊට පස්සේ දැන් කියන එක ඕන නම් සිංග්ලිෂ් වලින් ටයිප් කරන්නත් පුළුවන්. සිංග්ලිෂ් වලින් කියන්නේ අක්කා නම් මෙහෙම AKK ගැහුවාම එනවා. AKK ගැහුවාම එනවා. මේ දැන් දෙවෙනි එකනේ අක්කා කියන හරි වචනේ. එතකොට දෙක ගැහුවා ඔහම මෙව කරන්න පුළුවන්. දැන් ටයිප් කරන්න කම්මැලිනේ. ටයිප් කරන්න කවුද ආස අපිට වෙන්න උමනා දේ ඉක්මනට කරගන්නේ උමනා. ඒකනේ අපි මේ වෙබ්සයිට් එක ප්‍රයෝජනයට ගන්නෙ. එතකොට අපි කරන්නේ ගත්තමයි ටික ඔන් කළා. අපිට ටයිප් කරගන්න උමනා දේ පැහැදිලිව කිව්වොත් ඒක ඔටෝ ටයිප් කරනවා. එහෙනම් මල්ලි සෙල්ලම් කරනවා. හරි. ඔන්න ඔහම ටයිප් කළා. ඊට පස්සේ අපිට දැන් මේක ප්‍රොනවුන්ස් කරගන්න තේරෙන්නේ නැත්නම් මොකද්ද මේ ආවේ කියලා ප්‍රොනවුන්ස් කරගන්න තේරෙන්නේ නැත්නම් මෙතන ස්පීකර් එකක් තියෙනවා. එන්නේ ස්පීකර් එක ක්ලික් කළාම ඔයගලන්ට පුළුවන් ඒක අහන්න. The younger brother is playing. The younger brother is playing. හරි. ඇහුණා නේද? දැන් ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් මේක මේ සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න හරි ලේසි. ටයිප් කර හරි නැත්නම් දැන් ඩික්ෂනරියෙන් බලයි කට්ටිය දැන් ඩික්ෂනරිය ගන්න මෙයාලන්න ගොඩක් කියලා ෆෝන් එක හැම වෙලාවෙම තියෙනවා ළඟ. ඉතින් මේක ඉතාමත් ප්‍රයෝජනවත් කරන දෙයක්. දැන් ඔයාලට පුළුවන් දැන් WhatsApp එකේ මේ වචනේ ගහන්න හරි නැත්නම් මොකද Word වල හරි ඔයගලන්ට පුළුවන් මේක copy කරලා මෙතනින් copy කරන්නත් පුළුවන්. නැත්නම් මෙතන මේ copy කියලා already දීලා තියෙනවා බටන් එක. මේක press කරාම මේ අපිට translate වෙලා ආපු එක copy කරගන්න පුළුවන්. ඒ වගේ. දැන් හිතන්න ලොකු ඕගලන්ට ඡේද පිටින් වුණත් මේකේ අපිට ගන්න පුළුවන්. දැන් මේ flower කියන එක what is the computer මොකද්ද පරිගණකයක් කියන්නේ? මොකද්ද පරිගණකයක් කියන්නේ කියලා Google එකේ ගැහුවාම an electronic device for storing and processing data typically in binary form according to the instruction given to it in a variable program. Computer එකක් කියන්නේ electronic device එකක්ලු මොකද්ද electronic උපකරණයක් දත්ත ගබඩා කිරීමට සහ දත්ත සකසන්න පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපාංගයක් කියලා මෙහෙම එනවා. දැන් අපිට දැන් මම what is the computer කියලා මේකේ ටයිප් නේ කළේ. අපිට ඒකත් කම්මැලි නම් ඕගොල්ලන්ට පුළුවන් Google ගිහිල්ලා මෙතන තියෙන මයික් එක ඔන් කරලා ඒක ෆෝන් වලත් තියෙන ඕනි එකක තියෙනවා. ඔන් කරලා ඉවරලා මේ කියන්න. අන්න මෙන්න උන්න. What is the computer? This is the definition of computer.
An electronic device for storing and processing data, typically in binary form, according to instructions given to it in a variable program. දැන් අර මම කියපු එක එහෙම්මම දැන් මේ අර සරල තේරුම ඉංග්‍රීසි දැන් මේක සිංහලෙන් නම් පහසු ගමන් නැහැ ඉංග්‍රීසියෙන් විතරයි මේක තියෙන්නේ ඒ කියන්නේ අපි සර්ච් කරගන්න පුළුවන් මේක මේ what is the computer කියලා මේ අපිට උමනා එක sound command එකක් දීලා type කරගන්න පුළුවන් ඊට පස්සේ the what is the computer හරි ඔයාලට තව තොරතුරු ඕනි නම් මේ විකිපීඩියා කියලා අපිට උමනා ගොඩාක් දේවල් වලට තොරතුරු හොයාගන්න පුළුවන් විකිපීඩියා එකේ. දැන් අපි what is the computer ගාම මේ computer විකිපීඩියා කියලා එනවා. wikipedia org කියන වෙබ්සයිට් එක. ඒකෙන් ගියාම දැන් හැම එකකටම හොඳේ කම්පියුටර් එක ගැන විතරක් නෙමෙයි. ඕගොල්ලෝ හිතන්නකෝ මොනවා හරි දැන් ඕගොල්ලන්ට ඕනේ ප්‍රභා සංශ්ලේෂණය ගැන හොයන්න. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන වචනේ මෙතන ගැහුවොම ඉංග්‍රීසි තේරුම එනවා. ඉංග්‍රීසි තේරුමෙන් Google search කරලා අපිට දන්නේ නැතිව හොයාගන්න පුළුවන්. ඒ වගේ. ඒ වගේ ඔයගලන්ට දන්නේ නැතිව හොයාගන්න පුළුවන්. මන්ට යන්න. ඊට පස්සේ දැන් මේ වගේ දැන් IT ගැනයි කම්පියුටර්ස් ගැනයි කම්පියුටර් වල ඩෙස්ක්ටොප් ගැනයි මෙහෙම මම එක ඒවා කිව්වනේ ඊට පස්සේ දැන් මම ඔයගලන් කියන්නේ ඔයගලන්ගේ පෙළ පොතට දැන් දැන් ටිකක් විස්තර කළානේ පළවෙනි පාඩම මොකක්ද දන්නවද මධ්‍ය සැකසුම් ඒකකය CPU එක ඔයගොල්ලෝ මේ ටික පාස් කරලා ගිහිල්ලාද දැන් මේ ටික කරලා නම් ඇති නේද IT උගන්වනවද ඉස්කෝලවල Zoom වලින් හෙලෝ IT උගන්වනවද ඕගලන්ගේ ඉස්කෝලවල Zoom වලින් Oh, teacher. ඔයා මේ ජෙසන්දි නේද ජෙසන්දි කොහෙද ඉස්කෝලේ Hindi. හරි අනිත් ඉස්කෝලවලත් උගන්වනව නේද Oh, teacher. ඔව් ඔයාලට දැන් මමත් ඔන්න පළවෙනි පාඩමේ ඉඳන්ම පටන් ගන්න යන්නේ පළවෙනි පාඩම තමයි මධ්‍ය සැකසුම් ඒකකය හරිද ඔයාලා ළඟ දැන් පෙළ පොත තියෙනවා නම් ඉක්මනට විනාඩි 10ක් දෙන්නම් මේ පළවෙනි පිටුව කියව ගන්න කියවගෙන ඉවරනාට පස්සේ රේස් හෑන්ඩ් දාන්න හොඳේ පළවෙනි පිටුව ඉක්මනට කියව ගන්න
හරි ගොඩක් අය කියවලා ඉවරයි නේද? පළවෙනි පාඩම මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකකය. දැන් මෙතන ඉන්නවා අම්මෙකුයි පුතෙකුයි. ඊට පස්සේ සමහර විට ටීචර් කෙනෙකුයි පුතෙකුයි වෙන ටීචර් කෙනෙකුයි සිසුවෙකු වෙන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ඔන්න අහනවා මේ ඩයලොග් එක අපි කාට හරි කියමුකෝ. කවුද පුතා? අපි දාමු එයාව අනුජ පුතා. එතකොට මේ ටීචර් දිනිති. ඩයලොග් එක ඉක්මනට කියන්න. කාටද? අපේ අනුජට තමයි පටන් ගන්න. මොනවා තියෙනවද මාධ්‍ය ඔව් මම දැකලා තියෙනවා. හරි අනිත් එකත් කියන්න. මොකද්ද මේ මාධ්‍ය සැකසුම් ඒකකය? ඔය දෙක තියෙන්නේ. CPU එක ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය බාහිර නිරීක්ෂණය කරන්න බෑ. හරි. ඔන්න කියනවා ඔයාලා දැකලා තියෙනවද මධ්‍ය සැකසුම් ඒකකය? ඊට කියනවා ඔව් මම දැකලා තියෙනවා. මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ? කොහෙද ඒක තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා CPU එක. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. බාහිරින් නිරීක්ෂණය කරන්න බෑ. ඒ කියන්නේ කම්පියුටර් එක ඇතුළේනේ තියෙන්නේ. එළියට පේන්නේ නැහැ. ඒකයි කියන්නේ. මධ්‍ය සැකසුම් ඒකකයට ඉංග්‍රීසියෙන් කියන්නේ Central Processing Unit. ඒකේ කෙටි කරලා තමයි මේ කියන්නේ Central එකට C, Processing එකට P, Unit එකට U. හරිද? Central Processing Unit. මේක විනාඩි 10කින් ඕෆ් වුණා තායිලොග් වෙන්න. දැන් මෙන්න මෙහෙම කියනවා. ඔන්න ඔයගලන්ට පොඩි අදහසක් එනවා මධ්‍ය සැකසුම් ඒකකයේ කියලා එකක් තියෙනවා පරිගණකයේ. ඒක එළියට පේන්නේ නැහැ කියලා. හැබැයි ඒකෙන් තමා පරිගණකයක වෙන සියලු කටයුතු කන්ට්‍රෝල් කරන්නේ. හැමදේම පාලනය කරන්නේ ඒකෙන්. දැන් හිතන්න අපි මේ පළවෙනි වාක්‍ය ගමු නිතුනිගේ. නිතුනි කියන්නේ පළවෙනි වාක්‍ය. නිතුනි
මයික් එක ඔන් කරලා කියන්න. මිතුනේ නැද්ද? ජෙසන්දි කියන්න බලන්න. පරිගණකය හරියටම හෝටලයක මුළුතැන්ගේ වගේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකයේ ඒ මුළුතැන්ගේ ඉන්න කෝකියා වගේ. හරි. ඊට පස්සේ දිලන්ස කියන දෙවෙනි පොයින්ට් එක. දිලන්සත් නෑනේ. පෙත්මි කියන්නකෝ. කෝකියා හෝටලයේ ආහාර සකසනවා වගේ මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ තුල ඇති දත්ත සකස් කොට තොරතුරු බවට පත් කරනවා. හරි. ඊට පස්සේ මලින්දු කියන්න මට තුන්වෙනි පොයින්ට් එක. මයික් එක ඔන් කරලා කියන්න. කෝකියාගේ වැඩ කිරීමේ වේගය මත ආහාර සැකසීමේ වේගය තීරණය වෙනවා වගේ මේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මත පරිගණකයේ වේගය තීරණය වෙනවා. හරි. දිලන්සා කියන්න මට අන්තිම පොයින්ට් එක. හෙලෝ දිලන්සා. හතරවෙනි පොයින්ට් එක කියන්න. මම කියන්නකෝ මුළුතැන්ගේ කෝකියන් දෙදෙනෙකු වැඩ කරන විට ආහාර කෝකියන් දෙදෙනෙකු කියන්න මුළුතැන්ගේ කෝකියන් දෙදෙනෙකු වැඩ කරන මුළුතැන්ගේ කෝකියන් දෙදෙනෙකු වැඩ කරන විට ආහාර වර්ග දෙකක් එක විට සූදානම් කරන්න පුළුවන් වගේම දිත්වකාර සකසනය ඩුවල් කෝ ප්‍රොසෙසර් මුළුතැන්ගේ කෝකියන් දෙදෙනෙකු වැඩ කරන විට ආහාර වර්ග දෙකක් එක විට සූදානම් කරන්න පුළුවන් වගේම ද්විත්වකාර සකසනය මගින් එක විට ආහාර දෙකක් ඉටු කර ගන්න කාර්ය දෙකක් ඉටු කර ගන්න පරිගණකයට පුළුවනි. ආහාර දෙකක් තව පොඩ්ඩක්. හරි. ආහාර ජාති දෙකක් හදනවා කියලා හිතා ගන්නකෝ. හරි. මෙහෙමයි. දැන් හොටෙල් වල ප්‍රධාන දේ මොකද්ද? අපි හොටෙල් එකකට යන්නේ කන්න. හොටෙල් එකක කුස්සියේ දැන් මම දැන් සරලව කියන්න. කුස්සියේ කෝකියා ඉන්නවා වගේ දැන් එයා තමයි හැමදේම කන්ට්‍රෝල් කරන්නේ. මොන කෑම බැලුවත් මොන කෑම හැදුවත් එයා තමයි ඒ කෑම හදන්නේ. එක්ක රස හරි බලනවා. පාලනය කරනවා. ඔයා මේක හදන්න. ඔයා මේ කස්ටමර්ගේ මේක හදන්න. මේ වගේ වැඩ බෙදලා දීලා අන්තිමට යවන්නේ එයාගේ හරහා. ඒ කියන්නේ එයාට රස පෙන්නලා තමයි යවන්න. ඒ වගේ දැන් කෝකියා තමයි මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ මොකද්ද? Central Processing Unit. මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ Central Processing Unit. ඒ වගේ මධ්‍ය සැකසුම් එකක තමයි දැන් චෙෆ් කියන්නේ. ඒ වගේ දැන් Central Processing Unit එක හරහා තමයි ඕගොල්ලෝ සින්දුවක් ඇහුවෝ අහන්න අරක ක්ලික් කළොත් Central Processing Unit එකෙන් බලනවා එයා මොකක්ද ප්‍රෙස් කරපු සින්දුව. ඉරෙන් හඳි. ඊට පස්සේ ඔන්න ඒකේ නම අයිඩෙන්ටිෆයි කරගෙන ඊට පස්සේ තියෙන තැනට ගිහිල්ලා එතනින් කොපියක් අරගෙන VLC media play එකට ගිහිල්ලා ඒකේ play වෙනකන් ඒක තත්වරෙන් එනවා. හැබැයි Central Processing Unit එකෙන් තමයි ඒ ක්‍රියාවලිය කරන්නේ.
ඒ වගේ දැන් ඔයාලා දන්නේ නැහනේ ඕගොල්ලෝ සින්දුව ගිහිල්ලා ප්‍රෙස් කළාම දැන් මෙතන මේ සින්දුවක් තියෙනවා කියලා හිතන්නකෝ. මේක ගිහින් ප්‍රෙස් කළාම මේ සින්දුව ප්ලේ වෙනවා. ඕගොල්ලෝ දන්නේ නැහනේ මේක මේ තියෙන තැනකට ගිහිල්ලා දැන් මෙතන මේ ඩෙස්ක්ටොප් එකේ මේක මෙහෙම අයිකන් එකක් විදියට පේන්න තිබ්බට ඒක කම්පියුටර් එක ඇතුලේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ සේව් කරලා තියෙනවා. එතනට ගිහිල්ලා මේ සර්කිට් එකකින් යනවා. මේ ගිහිල්ලා ඒ සින්දුව අරන් ඇවිල්ලා ප්ලේයර් කරනකම් ඕගොල්ලෝ දන්නේ නැහනේ. ඒක තප්පරෙන් වෙනවා. හැබැයි ඒ ප්‍රොසෙසින් එක වෙන්නේ CPU එකේ. ලැප් එකක හරි ෆෝන් එකක හරි තියෙන CPU එකෙන් තමයි ඒ දේ වෙන්නේ. දැන් ඔයාලට ඒක කියලා දෙන්න ලේසි කරලා ඒ දේ පැහැදිලි කරන්න තමයි මේ කෝකියගේ කතන්දරයක් මෙතනට දාලා දෙන්නේ. ඊට පස්සේ කෝකියාගේ වේගය මත ආහාර සැකසීමේ වේගය තීරණය වෙනවා වගේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මත පරිගණකයේ වේගය තීරණය වෙනවා. දැන් අපි සමහර කඩේකට ගිහින් කියනවා අර කඩේ දැන් ඉන්නවා කෑම එකක් ඕඩර් කරලා. ඉන්නවා දැන් පැය කාලක් විනාඩි 20ක් ඉන්නවා අපි දෙන කෑම එක හදලා. එතකොට අපි කියනනේ අර කඩේ නම් කෑම නම් හොඳයි. ඒ වුණාට ඒගොල්ලෝ ඕඩර් කරලා ගොඩ වෙලාවක් ගිහිල්ලා අපිට කෑම එක ගෙනත් දෙන්න. එතකම් බලන් ඉන්නවා. මේ වගේ කියලා කෑම එක හොඳයි හැබැයි ස්පීඩ් නෑ, වේගවත් නෑ. ඒගොල්ලන්ගේ සර්විස් එක කියලා අපි බනිනවනේ. ඒ වගේ දැන් සමහර විට දැන් මම මේ සොෆ්ට්වෙයාර්ස් මේක ගොඩක් තියෙනවා. මේ ප්ලෑන් අඳින ඒවා, තව එක මොඩල්ස් හදන ඒවා 3D ෆොටෝස් එඩිට් කරන ඒවා, වීඩියෝ එඩිට් කරන මේ සොෆ්ට්වෙයාර් ටික ඔක්කොම දාලා තිබ්බොත් ඒ ඔක්කොම හරි මේ කම්පියුටර්ස් අර ගොඩක් ඉඩක් අරගෙන රන් වෙන දේවල්. ඉතින් ඒ හතරම රන් වෙලා තිබ්බොත් සමහර විට සින්දුව කැඩි ඇහෙන. අර ප්‍රෝග්‍රෑම්ස් ස්ට්‍රක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක තත්පරයකට 1000න් පංගුවකටත් වැඩිය අඩු කාලයකදී මේ software එකෙන් ටිකක් රන් වෙනවා. මේ software එකෙන් ටිකක් රන් වෙනවා. මේකෙන් ටිකක් රන් වෙනවා. එහෙම යන්නේ. ඉතින් තත්පරයකින් අඩු කාලයක මේ වෙලාව කියන එක අපිට තේරෙන්න තියෙන තමයි මේ software එකයි සින්දුවයි දෙකම අපිට එකට යනවා වගේ ඇහෙන්නේ. හරිද? දැන් ඒ වගේ. දැන් මේ රෙස්ටුරන්ට් එකක කෝකියා වැඩ කරන ස්පීඩ් එක මත මේ හැමදේම තීරණය වෙනවා වගේ පරිගණකයක CPU එකේ වේගය මත තමයි පරිගණකයක වේගය රඳා පවතින්නේ. දැන් සමහර මුල්තැන්ගේ වල මේන් චෙෆ්ලා දෙන්නෙක් ඉන්නවා. හරිද? ඒ වගේ සමහර කම්පියුටර්ස් වල ඩුවල් කෝර් ප්‍රොසෙසර්ස් තියෙනවා. ද්විත්ව කාර්ය සකසන. දැන් මේ වගේ එකක් තිබ්බොත් එක විට මේ කාර්යයන් කීපයක් කරගන්න පුළුවන්. අපිට මේ දැන් එකම වෙලාවට අවුට්පුට්ස් ගොඩක් දෙන්න පුළුවන්. එන්නේ ඒක දේ තමයි මෙතන කියන්නේ. දැන් ඕගොල්ලෝ පොතක් අරගෙන මුලින් දාන්න ඕනේ මාතෘකාව අංක 1 මධ්‍ය සැකසුම් ඒකකයේ කියලා. ප්‍රධාන මාතෘකාවක් ඉඳ කළු පෑනෙන් ලියලා රතු පෑනෙන් ඉරක් ගහන්න. එතන යටින් ඕගොල්ලන්ට දැන් මේ IT වල තියෙන දැන් මේ මධ්‍ය සැකසුම් ඒකකය මේ වගේ තව තියෙන ඉස්සරහට RAM ඕවා මේවා කිව්වට RAM එකටත් තියෙනවා සිංහල නම්. සාමාන්‍යයෙන් IT තාම 6යි.
හරි නේද? හරි නේද? හරි. sorry. ඔක්කොම join වුණානේ. දැන් ඕගොල්ලෝ මාතෘකාව දාගන්න ලියන පොතක මධ්‍ය සැකසුම් ඒකකයේ කියලා පළවෙනි පාඩම මධ්‍ය සැකසුම් ඒකකයේ කියලා කළු පෑනකින් ලොකුවට ලියාගන්න පිටුව මැද්දට වෙන්න මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම ලියලා රතු පෑනින් ඉරක් ගහන්න ලොකු ප්‍රධාන මාතෘකාවක් ඉඳලා ඒක යටින්ම කළු පෑනෙන් ලියාගන්න Central Processing Unit ඉරි කැලක් ගහලා CPU මෙන්න මෙහෙම ලියාගන්නකෝ. හරිනේ. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය කියලා නිර්වචනය. මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit නැත්නම් CPU යනු ලබා දෙන උපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයකි. පරිගණකය මගින් ඉටු කරන කාර්යය කුමක් වුවද ඒ ඕනෑම අවස්ථාවකදී මධ්‍ය සැකසුම් ඒකකය පසුබිමෙන් ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ පරිගණක වැඩසටහන ප්‍රෝග්‍රෑම් ගබඩා කොට ඇති උපදේශ ක්‍රියාත්මක කිරීමයි. එනම් දත්ත ලබාගෙන ඒවා ලබා දී ඇති උපදේශ වලට අනුව සැකසීමයි. හරිද? දැන් ඔයාලට දැන් මේ කියලා තිබ්බ එක තේරෙන්නේ නැතුව ඇතිනේ. දැන් මම කියන්න සරලව. දැන් CPU එක ඔන්න දැන් මම මධ්‍ය සැකසුම් ඒකකයට කියනවා නම CPU කියලා ලේසියට. CPU එක මෙන්න මේ වගේ එකක්. හොඳද? මේක තියෙනවා කම්පියුටර් එකේ ඇතුලේ. මදර් බෝඩ් එකට හයි කරලා. මව් පුවරුව කියලා එකක් තියෙනවා. ඒකට හයි කරලා තියෙනවා. ඒකේ දැන් ඔයාලට දැන් ඔයාලා මොකක් හරි කරනවා කියලා හිතන්නකෝ වැඩක්. දැන් ඔයාලා ඉංග්‍රීසි රචනාවක් ටයිප් කරනවා මේ වර්ඩ් එකේ. ඒකට උමනා දන්නේ නැති වචන Google Chrome එකත් ඕපන් කරගෙන ඒකිනුත් ගන්න. හොඳද? දැන් ඔයාලා කරන හැම දෙයක්ම කරලා දෙන්නේ කවුද? මේ control processing unit එකෙන් තමයි කරලා දෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ apps run කරන්න ඔයාලට උමනා කරන හැම දෙයක්ම ලබලා දෙන්නේ කවුද? CPU එකේ. එන්නේ ඒක තමයි කියන්නේ දැන් මෙතන මේ කියන්නේ පරිගණකය මගින් ඉටු කරන කාර්යය කුමක් වුවද ඒ ඕනෑම අවස්ථාවකදී මධ්‍ය සැකසුම් ඒකකේ පිටිපස්සෙන් ඉන්නවලු. පිටිපස්සෙන් ඉඳන් ක්‍රියාත්මක කරන ඕගලන්ට උමනා දේවල් ක්‍රියාත්මක කරවලා ඒ අදාළ කාර්යය කරලා දෙනවා. ඉතින් පරිගණකය සේව් කරලා තියෙන දැන් hard drive එකක තමයි ඔබ සේව් වෙන්නේ පරිගණකය ඇතුළේ තියෙන. ඒ programs අරගෙන. දැන් Microsoft Office package එකම සේව් කරලා තියෙනවා. දැන් ඔයාලට Word එක open කරන්න ඕනේ කියලා click කරාම මෙයා කරන වැඩේ මොකද්ද? hard drive එකෙන් ගිහිල්ලා Microsoft Office කියන folder එකට ගිහිල්ලා Word කියන එක අරගෙන ඕගලාට open කරලා දෙනවා. ඒ වගේ වැඩ. ඊට පස්සේ ඕගලන්ට Google ඕමනා කළොත් Google ගිහිල්ලා search කරවලා හොයලා දෙන්නේ කවුද? ඒ වගේ අපිට උමනා හැම වැඩේම කරලා දෙන්නේ CPU එක. හරි. එතකොට දැන් තේරෙනවනේ CPU එක කියන්නේ පරිගණකයේ අපිට තියෙන හැම දෙයක්ම කරලා දෙන උපකරණය. කරවලා දෙන උපකරණය. ඊට පස්සේ ඊට කියන මධ්‍ය සැකසුම් ඒකකය බාහිරින් නිරීක්ෂණය කළ නොහැකි අතර එය පද්ධති ඒකකය තුල ඇති මව්පුවරුව මත ස්ථානගත කරලා ඇත. හරිනේ. ඔන්න මම ඕක කලින් කිව්වා. මදර් බෝඩ් එකේ තමයි මේ මෙන්න මෙතනලු තියෙන්නේ. කම්පියුටර් එකක ඇතුළේ තියෙන මදර් බෝඩ් එක. ඒක තමයි මෙතන RAM cards ගහනවා. මේ වගේ USB ගහන්න පුළුවන්.
එක එක දේවල් හાર્ඩ් ඩ්‍රයිව් එක මේ වගේ හැම එකම කනෙක්ට් වෙන්නේ මේ මදර් බෝඩ් එක කියන එකට. එන්නේ ඒකේ මැද්දෙලු තියෙන්නේ මේ එන්නේ ඒකලු තියෙන්නේ මැද්ද සැකසුම් මේකකේ. ඒක ඔයගලන්ට රූප සටහනකින් තමයි පෙන්නලා තියෙන්නේ. ඕගොල්ලෝ දැන් ඔය ලියනවා වගේ දේවල් වලට මේ අපරාධනේ මේ වෙලාවෙදි ඉඩ දෙනවයි කියන එක ඕගොල්ලෝ මේ මධ්‍ය සැකසුම් මේක කියලා අර මාතෘකාව දාගත්තට පස්සේ මෙන්න මේ මාතෘකාව දාගත්තට පස්සේ අනුමාතෘකාවක් දාගන්න අයිනට වෙන්න මධ්‍ය සැකසුම් මේකගේ හඳුනා ගනිමු කියලා. ඒකට ඒක කළු පෑනෙන් ලියලා කළු පෑනෙන් ඉරක් ගහන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ වාක්‍ය විතරක් මම මේ highlight කළේ එන්නේ වාක්‍ය විතරක් එතන ලියන්න. හොඳද? මධ්‍ය සැකසුම් ඒකකය යනු ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයකි කියන මෙන්න මේ වාක්‍ය ලියන්න. ඊට තියන්න දැන් පුළුවන් නම් ඉක්මනට ලියන්න නැත්නම් මේ ඊට තියලා පස්සේ ලියන්න. හරිද? ඊට පස්සේ ඕගලන්ට පුළුවන් යටින් ඩොට්ස් දාලා හරිද? මේ වාක්‍ය ලියුණාට පස්සේ යටින් ඩොට් දාලා ලියන්න. දැන් මේ වාක්‍ය මම දැන් මේ ඕගොල්ලෝ ලියනවායි කියලා හිතලා මේ වාක්‍ය ඕගොල්ලෝ ලියනවා කොතනද? පොතේ. හොඳේ පොතේ ලියන එක තමයි මම මේකෙන් කරලා පෙන්නන්නේ. මෙතන එරර්ස් එනවා ඒව හදන්න බෑ දැන් මේ මම පස්සේ හදන්න. පරිපතයකි. ඊට පස්සේ ඕගොල්ලෝ පොයින්ට්ස් දාලා ලියා ගන්න ඕනේ ඒකෙන් කරන වැඩ. මොකද්ද මුලින්ම කරන්නේ? ඕනෑම අවස්ථාවකදී මධ්‍ය සැකසුම් ඒකකයේ පසුපසින් ක්‍රියාත්මක වෙනවලු. මොකක් කරනකොටද? ඕගොල්ලෝ ඕනි වැඩක් කරනකොට. එහෙනම් මේක පොයින්ට් එකක් දාලා යටින් ලියන්න පරිගණකයේ මගින් මේක යටි කරලා ලියන්න පරිගණකයේ මගින් ඕනෑම කාර්යයක් සිදු කරන අවස්ථාවකදී මධ්‍ය සැකසුම් ඒකකයේ ඒක ලියන්න ඕනේ CPU එක පසුබිමින් ක්‍රියාත්මක වේ. ඒක කෙටි කරලා ලියා ගන්න ඕගොල්ලන්ට තේරෙන විදිහකට. මෙන්න එහෙම ඩොට් එකක් දාලා ලියන්න. ඔක්කොටම ඩොට් කරන්න. මෙන්න එහෙම ලියන්න පොතේ. ඒවා ඩොට් දාලා ලියන්න ඒක කරන වැඩක් නේද? හරිද? ඊට පස්සේ මෙහි ප්‍රධාන කාර්යය වන්නේ පරිගණක වැඩසටහනක ප්‍රෝග්‍රෑම් ගබඩා කොට ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමයි. එනම් දත්ත ලබාගෙන ඒවායේ දී ඇති උපදෙස් අනුව සැකසීමයි. මේකත් ඩොට් එකක් දාලා ලියලා එන්නේ ඒක ප්‍රධාන කාර්යයෙන් හින්දා highlight කරගත්තත් කමක් නැහැ. ඒක විභාගෙට ප්‍රශ්න වලට MCQ වලට එන්න පුළුවන් point එකක්. අන්න මෙන්න මෙහෙම පොයින්ට්ස් දාලා ඔයගලන්ගේ පොතේ ලියන පොතක මේ ලියා ගන්න මේ පොයින්ට් එක ඔයාලට පුළුවන් highlight කරන්න. ඒක ප්‍රධාන කාර්යයෙන්දා මධ්‍ය සැකසුම් මේකකේ වෙන්නේ මොකද්ද කියලා අහුව ගමන් අහන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේක. ඒ හින්දා ඒක ඔයගලන්ට පුළුවන් highlight කරගන්න. අන්න දැන් ඔයාලා ලියන පොතේ මේ ටික ලියවිලා තියෙනවා. ඊට පස්සේ
ඔයාලට මෙන්න මේක එනවා. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනක් තමා. හොඳද? ප්‍රධාන කොටස් තුනයි තියෙන්නේ. ප්‍රධාන කොටස් තුන තමා ALU, CU, memory register කියන්නේ. හොඳද? ALU එක කියන්නේ arithmetic and logic unit. CU කියන්නේ control unit. memory register කියන්නේ මතක register. ඒක තේරුම ඒකම. අන්නේ ALU එකෙන් කියන්නේ මේ ගණිතමය හා තාර්කික ඒකකය. මේකේ තමා තියෙන හැම ගානක්ම හදන්නේ. calculations ඔය වගේ දේවල්. දැන් අපි මේ කීබෝඩ් එකේ A press කළා කියලා හිතන්නකෝ. A press කළාම CPU එකට යන්නේ සිග්නල් එකක් විදියට. ඒ සිග්නල් එක A press කළාම එක යුනිකෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ 0.3යි 1.4යි ඒ වගේ 0.4යි 1.4යි ඒ වගේ තියෙනවා එක යුනිකෝඩ්ස්. මේවා ඔක්කොම කැල් කරන්නේ දැන් හිතන්න A දෙපාරක් ගැහුවොත් අරව දෙපාරක් එනවා. ඊටසේ L අකුර ගැහුවොත් ඒකට ඕනේ ඔන්න ඩිජිට් ගණනක් තියෙනවා. ඒකට අර එක බිංදුව එක රටාවලට ඉලක්කම් 8ක හරි 16ක හරි ඉලක්කමක් තියෙනවා. මේ හැම අකුරටම. ඒ අකුරට එක නමක් තියෙනවා, L අකුරට එක නමක් තියෙනවා, U අකුරට එක නමක් තියෙනවා. දැන් අපි ALU කියලා ටයිප් කළොත් අපිට ඌමනා දේ ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ වෙනකම් කරන වෙන කාර්යවල ටික කරන්නේ වෙන ගණිතමය කාර්යවල ටික කරන්නේ මේ ALU එකෙන් කියන එකේ. හරිද? දැන් හිතන්න අපි පූසා කියලා ටයිප් කරනවා. cat cat. ඒ අකුරු තුනට අපි කීබෝඩ් එකේ cat ප්‍රෙස් කරනවා විතරනේ. ඒවා ඇතුලෙන් ගිහිල්ලා ඩිස්ප්ලේ එකේ cat කියන එක ටයිප් වෙනකම් වෙන ගණිතමය වැඩ, ගණන් හදන ඔය වගේ තාර්කික වැඩ වෙන්නේ මොකෙන්ද? ALU එකේ. ඊට පස්සේ control unit පාලනය එකකේ. දැන් මේ ඒ cat කියන වචනේ ගහනකොට C මුලින් ගහන්න. A ඊළඟට ගහන්න. දැන් cat කියන එක මේ අපි පිළිවෙලට ගහන්න ඕනි තමයි. ඒ වුණාට ඩිස්ප්ලේ වෙන එකක් ඒ පිළිවෙලටම ඩිස්ප්ලේ වෙන්න. දැන් අර ළමයා මුලින් තමයි C ගැහුවේ. එතකොට ඔයා මුලින් ඩිස්ප්ලේ කරන්න. ඊටසේ ළමයා ඊට පස්සේ තමයි A ටයිප් කළේ. ඊට පස්සේ A අකුර ඊළඟට වැදෙන්න කියලා කන්ට්‍රෝල් කරන්නේ මොකද්ද? කන්ට්‍රෝල් කරන්නේ මේ CU කියන යුනිට් එකේ. කන්ට්‍රෝල් යුනිට්. ඊට පස්සේ මේ හැමදේම ඒ කියන්නේ cat කියලා ගහලා ඒක ඩිස්ප්ලේ වෙනකන් පොඩි කාලයක් හරි මතක තියෙන්න එපා කම්පියුටර් එකට. නැත්තම් මේ යන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ දේ වෙනකන් මතක තියාගන්නේ මොකෙන්ද? මතක රෙජිස්ටර්. ඒක cat ගහපු ගමන් ගහන සැනින් එනවා තමයි. පොඩි වෙලාවයි මතක තියාගන්න යා. ඒ වුණාට පරිගණකයේ තියෙන මතක රෙජිස්ටර් වලින් වැදගත්ම දෙයක් තමයි මේ memory register කියන්නේ. ඒක තියෙන්නේ CPU එක ඇතුලේ. හරිද? ඕගොල්ලෝ ආයි මාතෘකාවක් දාගන්න මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් හඳුනා ගනිමු කියලා ගහලා ඉවර වෙලා ඉරක් ගහන්න. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් 3යි කියලා ඉන්නකෝ මාර්තික කරන්න. ඔන්න දැන් අර ටික ලියලා ඇති හොඳේ. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් 3යි කියලා මේ ඒ වාක්‍ය ලියන්න ඕගොල්ලෝ.
control unit. හරි. CPU එක ඇතුලේ තියෙනවා ALU arithmetic and logic unit, CU control unit, ඊළඟට memory register. ඕගලන්ට අච්චු පොතේ තියෙනවා ඒක මෙන්න මෙහෙම දාලා. හරිද? ඒක ඕගොල්ලෝ සිංහල තේරුමයි ඉංග්‍රීසි ඒකේ තේරුමයි ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැත්නම් ඒකත් ලියා ගන්න යටින්. arithmetic and logical unit, control unit, memory registers. ලියාගෙන ඉවරයි නේද? දිලන්සා. ඔව් ටීචර්. මේක අඳලා ඔයගොල්ලෝ පාට කරගන්න. ALU එක එක පාටකින්, CU එක එක පාටකින්, memory register කොටු එක පාටකින්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ඒ ඔක්කොම අයිති ලොකු රවුම එක පාටකින් පාට කරගන්න. හරි. මම දැන් අර කොටස කියලා දෙනකොට කිව්වා නේද? කම්පියුටර් එකේ වෙන හැම ගණන් හදන දේවල් මේ වගේ දේවල් වෙන්නේ මේ ALU එකෙන් කියලා. ඊට පස්සේ ඔන්න දැන් ඒකේ වෙන දේවල් සරලව ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඊට පස්සේ ගණිතමය හා තාර්කික ඒකකයේ කියලා අනුමාත්‍රිකාවක් තියෙනවා. මේකෙන් වෙන්නේ ගණිතමය හා තාර්කික ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ ගණිතමය හා තාර්කික ඒකකය arithmetic and logical unit ඒ කියන්නේ ALU එක මගින්. මෙම ඒකකයේ කාර්ය ප්‍රධාන කොටස් දෙකයි. එකක් ගණිතමය කාර්ය, අනිත් එක තාර්කික කාර්ය. දැන් ගණිතමය කාර්ය කියන එකෙන් වෙන්නේ එකතු කිරීම, බෙදීම, අඩු කිරීම, ගුණ කිරීම මේ වගේ දේවල්. දැන් හිතන්න ඕගොල්ලෝ කැල් එකේ ගහනවා, කැල් එක ඕපන් කරලා 2 ධන 3 කියලා ගැව්වහම ඒක එකතු වෙලා එන්නේ 5යි කියලා. ඒ වගේ වැඩ වෙන්නේ ඒ වගේ වැඩවලට තමයි කියන්නේ ගණිතමය කාර්ය කරනවායි කියලා. දැන් හිතන්න 10න් 3ක් අඩු කරනවා. 10න් 3ක් අඩු කළාම 7යි කියලා උත්තරේ එන්නේ ALU එකෙන් ගණිතමය කාර්යයක් කරලා. ඊට පස්සේ ගුණ කිරීමක් කළා. 3 වරක් 2 6. 3 වැඩි කිරීම 2 සමානයි 6. මේ වගේ දේවල්. තව බෙදීමක් ගත්තොත් 10 බෙදීම 5 සමානයි 2යි. මේ වගේ දේවල් වලට කියන්නේ ගණිතමය කාර්යවල් කරනවා කිය. තාර්කික කාර්යවල් කියන්නේ මොනවද? සංඛ්‍යා දෙකක් සංසන්දනය කරනවා. දැන් 3ට වැඩිය ලොකුයි 2. දැන් මේ ඔයාලා දන්නවද මේ මාක් එක දාන්න? ලොකු ඉලක්කම පැත්තට අගය ලොකු ඉලක්කම පැත්තට තමයි මේ හොටේ කට ඇරෙන්නේ. දැන් 3 විශාලයි 2.
මේ වගේ සංසන්දනය කරන කාර්ය. දැන් හිතන්න ඕගොල්ලෝ දැන් හදලා තියෙනවා කැල් එකක්. ඕගොල්ලෝ IT වල ලකුණු දැම්මහම සබ්ජෙක්ට් එකක ලකුණු දැම්මහම ඒ ඔයා විභාගේ පාස්ද ෆේල්ද කියලා. දැන් හිතන්න 55 කියන ලකුණ දැම්මහම පාස්ද ෆේල්ද කියලා සංසන්දනයක් යනවනේ. එන්නේ වගේ දේවල් සංසන්දනය කරන දේවල් තමයි මේ තාර්කික ඒකකේ තාර්කික කාර්යවල කියලා කරන්නේ. දැන් ඕගොල්ලෝ ආය අනුමාත්‍රිකාවක් දාලා ගණිතමය හා තාර්කික ඒකකේ කියලා යටින් ඉරක් ගහන්න මේ මාත්‍රිකාවට ඊට පස්සේ මේ වාක්‍ය අචපොත බලාගෙන ලියා ගන්න. ඊට පස්සේ එම ඒකකේ පොයින්ට් එකක් දාලා එම ඒකකේ කාර්ය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා ගණිතමය කාර්යවල් 5ක් ලියන්න. ඊට පස්සේ තාර්කික කාර්ය කියලා ලියලා තාර්කික කාර්යවල් 5ක් කියන්න. මට දැන් ඉන්නවනේ කවුද දිලන් සමට ගණිතමය කාර්යයක් කියන්න. හත එකතු කිරීම 5 උත්තරේ 12. හරි. පෙත්නි කියන්න මට ගණිතමය කාර්යයක් වෙන එකතු කිරීමම වෙන්න ඕනේ නෑ. 12 අඩු කිරීම 5 7යි. හරි. දිනිති 15 බෙදීම 3 5. හරි. කවුද අපේ මිනුරි? හෙලෝ මිනුරි නැද්ද? වෙනුරි සත්සර 5 එකතු කිරීම 4 9යි. හරි. ඊට පස්සේ මට කියන්න කවුද අපේ අනුජ සංසන්දන මොකද තාර්කික කාර්යයක් තාර්කික කාර්යයක් 10 විශාලයි 5ට වැඩිය. ඒ වගේ. අට විශාල 3ට වැඩිය. හරි. මලින්දුත් කියන්න විශාල වගේම කුඩා එකක් කුඩා වෙන්නත් පුළුවන්. එහෙම එකක් කියන්නකෝ. මලින්දු ඇහෙන්නේ නැහැ. හරි මං කියන්න. කුඩා එකක්නේ 10 කුඩායි 20ට වැඩි 10 කුඩායි. ඒ වගේ දේවල්. ඒ වගේ ඕගොල්ලෝ හැමෝම ගණිතමය කාර්ය කියලා ලියලා මාතෘකාව දාලා යටින් ගණිතමය කාර්යවල 5. ඊට පස්සේ තාර්කික කාර්ය කියලා මාතෘකාව දාලා තාර්කික කාර්යවල 5ක් ලියන්න. ඒකට ලියන්න ඉඩ තියලා මට දිනිති ඉක්මනට මේ වාක්‍ය කියන්න. පාලන ඒකකය කියන්නේ මොකක්ද කියලා මෙතන ඉන්ට්‍රොඩක්ෂන් එක දීලා තියෙනවා. දිනිති ඔන්න කියවනවා. දැන් අපි ඔක්කොටම ඇහෙන්න. පාලන ඒකකය කන්ට්‍රෝල් යුනිට් මගින් පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඩාංග අතර sannivedanaya මෙහෙයවීම හා පාලනය කිරීම සිදු කරයි. එහි ආදාන හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය දත්ත සුදුසු ස්ථානයට නිවැරදි වේලාවට යැවීම තහවුරු කිරීම හා අදාළ සංඥා සිග්නල් සාර්ථකව ලැබෙන්නේදැයි විමසිලිමත් වීම යන කාර්යද සිදු කරයි. හරි. පාලන ඒකකය control unit නැත්නම් CU කියලා කියනවා. දැන් මම අර කලින් කිව්වා වගේ ඔන්න ආයේ ටික කියනවා. දැන් ඕගොල්ලෝ දැන් ටයිප් කරන්න ඕනේ cat කියලා දැන් මේ word එකේ ටයිප් කරන්න ඕනේ. දැන් ඕගොල්ලෝ cat කියලා ටයිප් කරනකොට central processing unit එකේ ඉන්න මේ CU කියන එක කියනවා. හොඳද?
ඕගොල්ලෝ cat වල type කරනකොට C type කළේ මුලින්. A ඊළඟට T ඊළඟට. ඒ වගේ අරගෙන type කරන්න කියලා display කරන්න ඒ වගේ මෙහෙවන්නේ මෙන්න මේ ඒකකේ. හොඳද? ආදාහන හා ප්‍රතිදාන. ඒ කියන්නේ ආදාහනය කියන්නේ ඕගොල්ලෝ keyboard එක touch කරනකොට ඒ press කරන keyboard එක කියන්නේ input device එක. ඒ කියන්නේ ඕගොල්ලෝ දේවල් පරිගණකයකට ගන්න එක. අපිට පරිගණකයෙන් දෙන්නේ ප්‍රතිදාන outputs. ඒවා දෙන්නේ display එකේ. පෙන්වන්නේ අපිට කරන වැඩේ පෙන්වන්නේ ප්‍රතිදාන. ඒවා display එකේ. ඒ හැමදේම පාලනය කරන්නේ දත්ත පාලනය කරනවා, ඒ උපකරණ පාලනය කරනවා, සුදුසු ස්ථානවලදී නිවැරදි වෙලාවට යවලා තහවුරු කරනවා. ඒ කියන්නේ cat කියන එක ගාපු සැනින් පෙන්වන්නේ ඒව ස්පීඩ් හින්දා, අපේ CPU ස්පීඩ් හින්දා. ඒ වගේ දේවල් පාලනය කරන්නේ පාලනය එකකේ, CPU එකේ. ඕගොල්ලෝ ආයේ CPU කියලා පාලනය එකකය, central unit, CPU ඒ ඔක්කොම දාලා ඉවර වෙලා මේ ඉක්මනට විනාඩි 10න් මේක මේ ටයිම් අවුට් එකක් යනවා ආයේ මේ දාලා ඉවර වෙලා මේක ලියා ගන්න පාලනය සිදු කරයි. මේක ප්‍රධාන මාතෘකාව මේ ප්‍රධාන මාතෘකාව දාලා මේ පොයින්ට් එක ලියලා highlight කරගන්න. ඒකෙන් වෙන වැඩේ මේකනේ. ඒක පොයින්ට් එකක් විදිහට යටින් ලියන්න. තරුවක් දාලා යටින් ලියන්න. අපි ඊළඟ එකට යනවා ඉක්මනට මේ ඊළඟට අද දවසේ අන්තිම මාතෘකාව මතක රෙජිස්ටර්. මතක රෙජිස්ටර් කියන්නේ මේක අපි කාට කියලාද කියව ගන්න. ඉක්මනට කියන්න පෙත්මි. මතක රෙජිස්ටරේ අනු මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස් తాවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානයයි. මෙම මතක රෙජිස්ටරවල ගබඩා කර ගැනීමේ ධාරිතාව දෘඩ තැටිය වැනි අනිකුත් පරිගණක මතක සමග සසඳන විට කුඩා අගයක් ගනී. නමුත් එහි වේගවත් බව වැඩිය. හරි. අර කිව්වත් වගේ cat කියන එක type කරනකොට keyboard එකෙන් type කරන එක. display එකේ display වෙනකන් ඒක කොහේ හරි ගබඩා වෙලා තියාගන්න එපා. මතකයක තියෙන්න ඕන. එන්නේ ඒක මතක තියාගන්නේ මේ memory registers වල ඒක තත්පරෙන් 1000න් පංගුවකටත් එකට වැඩිය අඩු වෙන්න පුළුවන්. අපිට ඒක තේරෙන්නක්වත් නැත්තරම් අපි ටයිප් කරන සැනින් මේකේ මේ තිරේ පේනවනේ. ඉතින් ඒ වුණාට මේ දැන් අපි එක එක ෆයිල්ස් ඕවා සේව් කරලා තියෙන දැන් ෆෝන් වල මෙමරිස් තියෙනවානේ. ඔයගොල්ලෝ ඒ වලින් දන්නවනේ GB ගණන් ඔහොම කියන්නේ. ඒවත් එක්ක බලනකොට මේකේ තියෙන ප්‍රමාණය ඉතාමත් කුඩායි. හැබැයි වේගය අනිත් ඒවත් එක්ක බලනකොට ඉතා ඉහළ වේගයක් තියෙනවා. හරිද? මතක රෙජිස්ටර් කියලා මාතෘකාව දාලා මේ පොයින්ට් එක ඕගොල්ලෝ මේ ලියලා highlight කරගන්න. ඒක වෙන්නේ වැඩේ මේක. ඒක යටින් පොයින්ට් එකක් විදිහට දාන්න. හරි. මම ඕගොල්ලන්ට දැන් විශේෂ ආරාධිත මුක්තියක් හඳුන්වා දෙන්න යන්නේ. මට උගන්වපු මගේ ගුරුතුමිය දැන් පන්තියට ඇවිල්ලා තියෙනවා. එයා ඕගොල්ලන්ට එක්ක දැන් කතා කරන්නේ. හර්ෂණී මිස්. ඔව් පුතේ. හරි සතුටුයි පුතේ. හොඳේ ඔය උගන්නන අක්කා තක්ෂිලාවේ ටීචර්ගේ හොඳම ගෝලයෙක්. O ලෙවලුත් හිටියා, A ලෙවලුත් හිටියා. හරිද පුතේ? ආ පේනවද? ඔව්. හොඳේ පුතේ. හිටියා. හොඳේ. මම අහගෙන හිටියේ. අක්කි හොඳට පාඩම කරා. හොඳද? ඔයගොල්ලන්ගේ ටීචර් හොඳට පාඩම කරා. හරි පුතේ. ටීචර්ත් ඇවිල්ලා අහගෙන හිටියේ. ටීචර් අක්කා මට කිව්වා ඇවිල්ලා පාඩම බලන්න කියලා. හරි. හොඳයි පුතේ ලස්සනට කරා. සතුටුයි. හරි. බුදුසරණයි. හරි. තවත් thank you. ඔයාලගේ යාළුවන්ටත් කියලා අක්කිගේ පන්තියට ගෙන්න ගන්න. හරි පුතේ. බුදුසරණයි. thank you. ආවට. හරි. අද ක්ලාස් එක මෙතනින් ඉවරයි. ඕගොල්ලෝ ආයි ළඟ සතියේත් එන්න පන්තියට. ඕගොල්ලන්ගේ ඉස්කෝලේ යාළුවෝ එහෙම ඉන්නවා නම් දැනුවත් කරන්න පන්තියට ජොයින් වෙන්න කියලා. මට එක්කෝ යාළුවන්ට මගේ ෆෝන් නම්බර් එක යවන්න. මට මැසේජ් එකක් දාන්න කියන්නේ. ඒතකොට මම ගෲප් එකට ඒගොල්ලන්ව ඇඩ් කරන්න.
අදට එහෙනම් මෙතනින් ක්ලාස් එක නතර කරනවා. ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් කියනවා. බුදු සරණයි. දැන් මම ක්ලාස් එක ගෙන ලීව් කරනවා.